ආයිබෝවන් දරුවනේ අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ උසස් පෙළ භෞතික විද්‍යා විෂයේ තාප භෞතිකය පාඩමේ තාප සංක්‍රමණ ක්‍රම පිළිබඳ තමයි අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි පුතේ කතා කරාම තාප සංක්‍රමණ ක්‍රම ගැන කතා කරොත් ඒකේ තේරුම තමයි එක තැනක ඉඳන් තවත් තැනකට තාපය ගමන් කිරීම. එක තැනක ඉඳන් තවත් තැනකට තාපයේ ගමන් කිරීම තමයි අපි කතා කරලා බලාපොරොත්තු වෙන්නේ. අපි බලමු තාප සංක්‍රමණ ක්‍රම. අපිට පුතේ තාප සංක්‍රමණ ක්‍රම මූලික වශයෙන් කොටස් තුනක් තියෙනවා. තාප සංක්‍රමණ ක්‍රම මූලික වශයෙන් කොටස් තුනක් තියෙනවා. මම හිතනවා පුතාලා හොඳින් ඒ සංක්‍රමණ ක්‍රම තුන දන්නවා. අපි බලමු මෙන්න මෙහෙමයි තියෙන සංක්‍රමණ තුන. බලන්න තාපය ගමන් කරන්න පුළුවන් සංවහනයේ මගින්. සංවහනයේ මගින් ගමන් කරන්න පුළුවන්. අනිත් එක තමයි පුතේ සන්නයනයේ මගින් ගමන් කරන්න පුළුවන්. තව ක්‍රමයක් තමයි විකිරණය කියන ක්‍රමයේ මගින්. ඒ කියන්නේ තාපය සංක්‍රමණ ක්‍රම කියලා කියන්නේ එක තැනකින් ඉඳන් තවත් තැනකට ගලා යෑම. ඒ එක තැනකින් ඉඳන් තවත් තැනකට ගලා යෑම ක්‍රම තුනක් තියෙනවා. එකක් සංවහනය, සන්නයනය සහ විකිරණය කියන කොටස් තුන. අපි පුතේ බලමු වෙන වෙනම මේවා කොහොමද පැහැදිලි කරන්න පුළුවන් කියලා. අපි මුලින්ම බලමු මේවා ප්‍රායෝගික යෙදෙන්නේ කොහොමද කියලා. පුතාලා ප්‍රායෝගිකවත් මේ ගැන හොඳටම දන්නවා. මෙතන පෙන්නලා තියෙන පුතේ ගිනි ගොඩක්. මේක ගිනි ගොඩක් පත් වෙනවා. ඒ ගිනි ගොඩේ පුතේ පත් වුනහම ඒ ගින්නෙන් තාපය පිට වෙනවා. ඒ තාපය පිට වෙන ක්‍රම තුනක් ගැන තමයි මේ පෙන්නලා තියෙන්නේ. ඒක එක ක්‍රමයක් තමයි පුතේ සංවහනය. සංවහනය කියලා කියන්නේ අපි හිතමු දැන් ඒ ගින්දර තියෙනවා. ඒ ගින්දරේ වෙන පුතේ තාපය ඒ තාපය නිසා ඒ අවට තියෙන ඒ කියන්නේ ගිනි ගොඩ අවට තියෙන වායු අංශු තරල අංශු රත් වෙනවා. වායු අංශු තරල අංශු රත් වෙනවා. රත් වෙලා මොකද වෙන්නේ? ඒ වගේ පරිමාව වැඩි වෙලා ඝනත්වය අඩු වෙනවා. රත් වුණාම ප්‍රසාරණය වෙනවනේ. එතකොට පරිමාව වැඩි වෙනවා. පරිමාව වැඩි වෙලා ඝනත්වය අඩු වෙනවා. ඝනත්වය අඩු වුණාම පුතේ ඝනත්වය අඩු ඒවා හොඳටම දුවල පුතාලා දන්නවා ඒවා යන්නේ ඉහළට. ඉහළට තමයි ඒවා යන්නේ. ඒතකොට සංවහනයේ යන්නේ ඒවා ඉහළට ගමන් කරනවා. දැන් ඔය රූපේ පේන විදිහට ගිනි ගොඩ උඩින් අතහැල්ලුවාම අපට රස්නයක් දැනෙනවා. ගිනි ගොඩ උඩින් අතහැල්ලුවාම ඒ රස්නේ දැනෙන්නේ සංවහනයේ මගින් තාපයේ ගමන් කළා තමයි ඒ දැනෙන්නේ. සංවහනයේ මගින් වෙන්නේ ඒ ගිනි ගොඩ සමීපයේ තියෙන තරල අංශු, ඒ කියන්නේ වායු අංශු තාපයේ ලබාගෙන රත් වෙලා ප්‍රසාරණය වෙනවා. එතකොට පරිමාව වැඩි වෙනවා. ඝනත්වය අඩු වෙනවා. ඝනත්වය අඩු වෙනවා පුතේ ඉහළට තමයි ගමන් කරන්නේ. එතකොට තමයි අපට උඩට දැනෙන්නේ. තව ක්‍රමයක් තියෙනවා ඒ තමයි විකිරණය. විකිරණය කියලා කියන්නේ ඒ කියන්නේ තාපය කිරණ ලෙස ගමන් කරනවා. කිරණ ලෙස ගමන් කරනවා. දැන් පුතාලා ගිනි ගොඩක් ගාව පැත්තකටලා හිටියාම ඒ ගිනි ගොඩේ රස්නේ දැනෙනවා. ඒ එන්නේ විකිරණය මගින් තමයි එන්නේ. අපිට ඉදිරියේදී පුතේ තාප විකිරණය කියන පාඩම යටතේ පාඩමක් එනවා. ඒකෙදි මේ විකිරණ ගැන ඉතා හොඳින් පුළුල් ලෙස අපි ඉගෙන ගන්නවා. එතකොට අපි මේ පාඩමේදී තාප විකිරණය ගැන තරම් විස්තර ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැන් අපි අනිත් ක්‍රමය තමයි පුතේ සන්නයනය. සන්නයනය කියන්නේ බොහෝ විට ඝන ද්‍රව්‍යයන්ගේ තාපය ප්‍රචාරණය වන්නේ සන්නයනය මගින්. දැන් සංවහණයෙන් තාපය යන්නේ තරල අංශු වලින්. ඒ කියන්නේ වායු අංශු, ද්‍රව අංශු. නමුත් ඝන ද්‍රව්‍යයත් තුලින් තාපය ප්‍රචාරණය වන්නේ සන්නයනයෙන්. දැන් ඔය ගිනි ගොඩ ගාව පුතාලට පේනවා යකඩ කූරක් පුජ්‍යලෙක් ගිනි ගොඩට අල්ලන් ඉන්නවා. ඔය අල්ලන් හිටියම ඒ ගිනි ගොඩ පැත්තේ තියෙන යකඩ කුල රත් වෙනවා. හැබැයි රත් වෙනවත් එක්කම ඒ යකඩ කූර දිගේ තාපය අල්ලන් ඉන්න කෙනා දෙසට එනවා. එතකොට ඒ යකඩ කූර දිගේ තාපය එන්නේ සන්නයනයේ මගින්. අපි ඔය ක්‍රම තුන තව ඉදිරියේදී තා පුළුල් ලෙස සාකච්ඡා කරන්න බලනවා. මේ එක උදාහරණයක්. ඔය විදිහට පුතේ තව උදාහරණ ඕන තරම් තියෙනවා. අපි තව උදාහරණයක් බලමු. මේ තියෙන පුතේ ගිනි ගොඩක් තියෙනවා. ඒ ගිනි ගොඩ උඩින් ජල බඳුනක් අල්ලන් ඉන්නවා. ඒකත් ආකාර තුනින්ම තාපය ප්‍රචාරණය වෙලා තියෙනවා. එකක් තමයි විකිරණය. විකිරණයේ විද්‍යුත් චුම්බක තරංග බවට පත් වෙලා යන එක. ඒ විකිරණේ පැත්තකින් හිටියම රස්නේ දැනෙනවා. අනිත් එක තමයි සංවහනය. දැන් මේකේ තියෙනවා ඇතුලේ තියෙනවා ජලය. ඔය ජලයේ තියෙන ඒ ජල අණු තාපය ලබා ගන්නවා. ජල අණු තාපය ලබා ගත්තාම පුතේ ජල අණු රත් වෙනවා. රත් වෙලා ජල අණු වල ප්‍රමාණය ප්‍රසාරණය වෙනවා. ඒ කියන්නේ පරිමාව වැඩි වෙනවා. වැඩි වුණ හැටිම ඝනත්වය අඩු වෙනවා.
ඝනත්වයේ අඩු වෙන ඒවා හැමතිස්සම යන්නේ පුතේ ඉහළට. ඝනත්වයේ අඩු වෙන ඒවා ඉහළට තමයි ගමන් කරන්නේ. ඒ නිසා පුතේ හොඳට මතක තියාගන්න පුතේ ජල බඳුනක් රත්තරන් නම් හැමතිස්සම තාපය ලබා දෙන්න ඕනේ පහළින්. ජල බඳුන උඩින් තාපය ලබා දුන්නොත් පහළින් තියෙන ජලය රත් වෙන්නේ නැහැ. මොකද ජලයේ තාපය සංක්‍රමණය වන්නේ ප්‍රචාරණය වන්නේ සංවහනය වගේ. පුතාලට හොඳටම බලන්න දැන් තියෙනවා ගෙදර ඉලෙක්ට්‍රික් කැටල් එකක් තියෙනවා නම් ඒ ජලය රත් කරන්නේ පහළින්. ඊට පස්සේ තාපන දඟරයක් වේවා අපි දැන් යුම් පිහුම් කරද්දී උන බලන්නකො ගින්දර දාන්නේ පහළින්. එතකොට ඒ පහළ තියෙන ජල අණු රත් වෙනවා, පරිමාව වැඩි වෙනවා, ඝනත්වය අඩු වෙනවා, උඩට යනවා. බැරි වෙලාවකත් උඩින් රත් කරා නම් කොයිල් එක උඩින් හරි තාපන දඟරේ උඩින් තිබ්බනම් මොකද වෙන්නේ? උඩ ජලය රත් වෙලා ඉහළට යනවා, පල්ලෙහා ජලය එහෙම තියෙනවා. පුතේ මේ කතාව අල්ලලා උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නිකුත් තිබ්බා. අවස්ථා දෙකකදී බහුවර්ණ ප්‍රශ්නයක්. පරීක්ෂණ නලයක් තියෙනවා. පරීක්ෂණ නලයක ජලය දාලා තියෙනවා. පහළ අයිස් තියෙනවා. උඩ ජලය රත් වෙනවා. උඩ ජලය රත් වෙවි යනකොටත් ඒත් පහළ අයිස්ම තියෙනවා. හේතුව අහලා තිබ්බා. හේතුව ජලයේ තාපය යන්නේ සංවහනේ. මොකද රත් වෙච්චිම උඩට යනවා. එතකොට පහළ තියෙන ජල අණු රත් වෙන්නේ නැහැ. ඒ නිසා පුතේ ජලය භාවිතා කරලා රත් කරනවා නම් හැමතිස්සෙම ජලයට තාපය දෙන්න ඕනේ පහළින්. එතකොට තමයි මුළු ජල බඳුනම රත් කරගන්න පුළුවන් වෙන්නේ. මොකෝ ඒ ජල අණු වල එක තරල අංශු වල තාපය ප්‍රචාරය වෙන්නේ සංවහනය නිසා. සංවහණයෙන් අපි තව පුළුල් ඉදිරියේදී කතා කරනවා. අනිත් එක තමයි පුතේ මේකේ සන්නයනය. දැන් මේ භාජනයේ අතින් අල්ලන් ඉන්නවා. භාජනයේ අතින් අල්ලන් ඉන්නවා. එතකොට භාජනයේ අතින් අල්ලන් තියෙන අපිට ලෝහ මිටක් කියලා හිතමු. එතකොට ඒ ලෝහ දිග එක ඝනයක්. ලෝහ මිට දිගේ තාපය අත වෙත එනවා. ඉතින් ඒ එන්නේ සන්නයනයේ මගින්. දැන් පුතාලට හොඳටම පැහැදිලි වෙනවා තාපයේ ප්‍රචාරණ ක්‍රම තුනක් තියෙනවා. විකිරණය විද්‍යුත් චුම්බක තරංග බවට පත් වෙලා පිට වෙනවා. අනිත් එක සංවහනය තරල අංශු තාපය අරන් ගමන් කරනවා. අනිත් එක සන්නයනය බොහෝ විට ඝන ද්‍රව්‍යයන්ගෙන් තාපය ප්‍රචාරණය වන්නේ මේ සංවහනයේ මගින්. අපි දැන් බලමු පුතේ මේ තියෙන ගිනි ගොඩක් කොහොමද ඉන්නේ විශාල ගිනි ගොඩක් ළඟ හිටියොත් රස්නේ ලොකු තාපයක් අපිට දැනෙනවා. ඒ ඉන්නේ විකිරණේ. ගොඩක් වෙලාට ගිනි ගොඩ ගාව ඉද්දි ගොඩක් පුතාලා දැකලා ඇති විශාල ගින්නක් රත් වෙද්දි ඒකම අලු දූවිලි ගොඩාක් අර උඩට ගිනි දැල් වගේ නගිනවා. අපි හිතමු ගස් කොළන් වල අලු ටික යනවා. ඒ වෙන්නේ සංවහනයේදී. මොකෝ සංවහන ධාරා උඩට යනවා, හුලඟක් උඩට ඇති වෙනවා. ඒ නිසා ගිනි දළු සමග කොළ රොඩු අලු දූවිලි ඔක්කොම ඉහළට තමයි ගමන් කරන්නේ. හරි. දැන් අපි බලමු පුතේ සංවහනය වෙන්නේ කොහොමද කියලා. දැන් මේ පෙළලා තියෙන්නේ සංවහණයෙන් වෙන විදිය. අපි බලමු කොහොමද සිද්ධාන්ත තියලා කියලා. මේ අපි මැද පෙළලා තියෙන්නේ ටීට උෂ්ණත්වයේ තියෙන ලෝහ වස්තුවක්. ඒ කියන්නේ පරිසර උෂ්ණත්වයට වඩා උෂ්ණත්වයෙන් වැඩි ලෝහ වස්තුවක් තියෙනවා කියලා හිතමු. එතකොට මේ ලෝහ වස්තුව වටේ තියෙන තරල අංශු. එතකොට වායුගෝලයේ න වායු අංශු. දැන් ද්‍රව බඳුනක් තිබුණා ද්‍රව අංශු. එතකොට මේ වායුගෝලයේ අපි මේ වස්තුව වටේ තියෙන වායු අංශු මේ වස්තුවෙන් තාපය අරගෙන රත් වෙනවා. වායු අංශු රත් වෙනවා. රත් වුණා මොකක්ද වෙලා තියෙන්නේ? අර කිව්වා වගේම ඒ වගේ පරිමාව වැඩි වෙනවා. පරිමාව ප්‍රසාරණය වැඩි වෙලා පරිමාව වැඩි වෙනවා. පරිමාව වැඩි වුණ හැටි ඝනත්වය අඩු වෙනවා. ඝනත්වය අඩු වුණ හැටි ඒ රත් වූ වායු අංශු ඉහළට යන්න පටන් ගන්නවා. රත් වූ වායු අංශු ඉහළට යන්න පටන් ගන්නවා. ඉහළට ගිය හැටි පුතේ ඒ උණුසුම් වස්තුව සමීපේ වායු පීඩනය අඩු වෙනවා. එහෙම නැත්නම් තරල පීඩනය අඩු වෙනවා. ඊට පස්සේ අඩු වුණාට පස්සේ රත් වෙච්ච ඒවා පහු වෙන්නේ නැහැ. මොකද සිසිල් තරල අංශු වටපිටාව ඉඳන් නැවත වස්තුව දෙසට ඇදිලෙනවා. ඇදිලා ඇවිල්ලා මේ උණුසුම් වස්තුවෙන් තාපය ගන්නවා. අරගෙන රත් වෙනවා. රත් වෙලා මොකක්ද වෙලා තියෙන්නේ? ආපහු අර විදියට ප්‍රසාරණය වෙනවා. පරිමාව වැඩි වෙනවා. ඝනත්වය අඩු වෙනවා. ඝනත්වය අඩු වුණ හැටි උඩට යනවා. ඔය ආකාරයෙන් පුතේ සිසිල් තරල අංශු වෙනවා. තාපය ලබා ගන්නවා. උණුසුම් වෙනවා. ඉහළට ගමන් කරනවා. ඔය වගේ විශාල සංවහන ධාරා ඇති වෙනවා. හැබැයි පුතේ මේක හොඳට මතක තියාගන්න ඕන එකක් තමයි දැන් මේ සංවහනයේදී ඒ තාපය ලබා ගන්නා තරල අංශු වස්තුවෙන් තාපය අරගෙන ඒ තරල අංශු ගමන් කරනවා. තරල අංශු තමයි තාපය අරන් යන්නේ. දැන් වායු අංශු නම් උණුසුම් වස්තුවෙන් තාපය ගත්තා, රත් වුණා, ප්‍රසාර වුණා, ඒවා අරගෙන ගියා. ඔය ආකාරයට ගමන් කිරීම අපි සංවහනය කියලා කියනවා. සංවහනයේදී පුතේ තව එකක් තමයි පුතාලා සාමාන්‍ය පෙළ පන්තිවලදී ඉගෙනගෙන තියෙනවා. දැන් මුහුදු හුලං, ගොඩ හුලං වගේ ඇති වෙන්නේ තේමනේ දහවලට අපේ මේ පොළොව ඉතාමත් රස්නේ. මොකද සූර්ය හිරු රැස් පොළොවට වැටිලා ඉතාමත් රස්නේ. එතකොට මොකද වෙලා තියෙන්නේ? මහ පොළොවේ නැත්නම් මේ ගොඩබිම හරියේ උණුසුම වැඩි. ඒ නිසා මොකක්ද මේ තරලංශු ඉහළට ගමන් කරනවා. එතකොට පීඩනය අඩුයි. එතකොට මුහුදු පැත්තේ ඉඳන් ඔන්න සිසිල් ඒවා එනවා. ආපහු රත් වෙනවා ඉහළට ගමන් කරනවා. ඒ කියන්නේ
දහවලට මුහුදු දෙස සිට පොළව දෙසට නැත්නම් ගොඩබිම දෙසට සුළඟක් ඇතිලා එනවා. ඒ මේ සංවහන ධාරාව මගින් තමයි ඇති වෙන්නේ. දැන් මේකේ ඔය සඳහන් කරලා තියෙන්නේ ඒකම තමයි පුතේ. බලන්න තරලයක් තුල තරල කිව්වේ වායු වෙන්න පුළුවන්, ද්‍රව වෙන්න පුළුවන්. තාපයේ ප්‍රචාරණය වෙන යාන්ත්‍රණය සංවහනයයි. ඇයි ඒ තරල අංශු තමයි තාපේ අරයි යන්නේ. උණුසුම් වස්තුව සමීප ඇති තරල අංශු රත් වී ප්‍රසාරණය වී ඝනත්වයේ අඩුවේ එවිට එම උණුසුම් තරල අංශු ඉහළට ගමන් කරයි. එවිට වස්තුව සමීපයේ පීඩනය අඩුවේ. පුතේ තරල අංශු ගියාට පස්සේ මොකද වෙන්නේ? ඒ හරිය පීඩනය අඩු වෙනවා. පීඩනය අඩු වෙනවා. අඩු වෙන හැටි මොකද වෙන්නේ? සිසිල් තරල අංශු එතනට ගලාගෙන ඇවිල්ලා ඔන්න ඉහළට ගමන් කරන්න පටන් ගන්නවා. එහෙම තමයි ඒ සංවහනය වෙන්නේ. මේ ආකාරයට වස්තුව පිසගෙන ඉහළට ගමන් කරන තරල අංශු ධාරාවක් ඇති වෙනවා. ඒවා සංවහන ධාරා කියලා හඳුන්වනවා. මේ ආකාරයේ තාපේ ප්‍රචාරණය සමීප. පුතින් හොඳට මතක තියාගන්න ඕනේ දෙයක් තමයි තරලයන්ගේ තාපේ ප්‍රචාරණය වන්නේ සංවහණයෙන් කියන එක. තරලයන් තුල තාපේ ප්‍රචාරණය වන්නේ සංවහණයෙන්. හරි. දැන් අපි බලමු පුතේ ඝන ද්‍රව්‍යයන්ගෙන් තාපේ ප්‍රචාරණය වෙන ක්‍රමය. එහෙම නැත්නම් තාප සන්නයනය කියන්නේ මොකක්ද කියලා අපි බලමු. තාප සන්නයනය. දැන් මේ මං පුතාලට පෙන්නලා තින්නේ පේනවන්නේ මේ ඝන ලෝහ දණ්ඩක් තමයි මේ පෙන්නලා තින්නේ. ඝන ලෝහ දණ්ඩක් කොටස් කොටස් වලින් පෙන්නලා තිනවා. බොහෝ විට දැන් අපි කතා කරලා තරලයන් තුල තරලයේ කිව්වේ වායු ද්‍රව දෙකෙන් පුළුවන් තාපයේ ප්‍රචාරය වෙන්නේ සංවහනේ. හැබැයි ඝන ද්‍රව්‍යයක් තුල යකඩ දණ්ඩක් අපි හිතමුකෝ තව ලී කැබැල්ලක් මොකක් හරි එකක ඒ ඝන ද්‍රව්‍ය. එතකොට ඝන ද්‍රව්‍යයන්ගේ තාපයේ ප්‍රචාරය වෙන්නේ සංවහනේ නෙමෙයි. මොකෝ සංවහනේ තාපයේ ප්‍රචාරය වෙන්න බෑ. හැයි ඝන ද්‍රව්‍ය පුතේ අණු අංශු හොඳින් බැඳිලා තියෙන්නේ. එතකොට තරල අංශු තාපය අරගෙන යන්න පුළුවන් වුණාට ඝන ද්‍රව්‍යයක එහෙම තාපය අරන් යන්න බෑ. දැන් අපි බලමු මේ ඝන ද්‍රව්‍යයක තාපයේ ප්‍රචාරය වෙන්නේ කොහොමද කියලා. ඒක තමයි සන්නයනය කියලා කියන්නේ. දැන් ඔය පුතාලට පේනවා මේකේ තියෙනවා ලෝහ දණ්ඩක් තියෙනවා. දැන් මේකෙදි වෙන්නේ මේ ලෝහ දණ්ඩට තාපය ලැබෙනවා. ලැබුණ හැටියෙන් මොකද වෙන්නේ? මේ ලෝහ දණ්ඩේ ඒ හරස් කඩේ තියෙන අංශු ඒ තාපයේ අරගෙන අංශු දගලන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඒ අංශුන්ගේ කම්පන වේගය, කම්පන චාලක ශක්තිය, කම්පන පාරසල වැඩි වෙනවා. දඟලන්න පටන් ගන්නවා. එතකොට පුතේ සාමාන්‍ය ප්‍රමාණයට වැඩි එක දඟලන්න පටන් ගත්තට පස්සේ මොකද වෙලා තියෙන්නේ? ඒවා සාමාන්‍ය ප්‍රමාණයට වැඩි මේ ලොකු විස්තර සහිතව ගමන් කරනවා. එතකොට ගමන් කරාම මොකද වෙලා තියෙන්නේ? ඒ තරල අංශු යාබද ඒ ගාව තියෙන යාබද අංශුත් එක්ක ගැටෙනවා. යාබද අංශුත් එක්ක ගැටෙන්න පටන් ගන්නවා. ඉස්සලා වගේ නෙමෙයි දැන් කොහොම හැප්පෙන්න පටන් ගන්නවා. හැප්පුණු හැටි මොකද වෙලා තියෙන්නේ? ඒ තරල අංශුත් දැන් මේවා ගැටීම් නිසා අන්න ඒවත් ආපහු කම්පන වෙන්න පටන් ගන්නවා. දැන් කම්පන වෙනවා කියලා කියන්නේ ඒක ශක්තියක් ඇවිල්ලා කියන එකයි පුතේ. දැන් ඒවා කම්පන පටන් ගත්ත පස්සේ මොකද වෙන්නේ? යාබද හරස් කඩේ තියෙන ඒවා ආපහු කම්පන වෙන්න පටන් ගන්නවා. ඔය ආකාරයෙන් පුතේ යාබද අංශුවෙන් අංශුවට තාපයේ ගමන් කිරීම තාප සන්නයනයයි. පුතාලා හොඳට මතක තියාගන්න ඕනේ මේකෙදි අංශු යන්නේ නැහැ. සංවහනයේදී මොකද උනේ? රත් වුණා, ප්‍රසාරණය වුණා, ඊට පස්සේ ඝනත්වය අඩු වුණා. ඒ තාපේ ලබාගත් අංශු ගියා. ඝන ද්‍රව්‍යයකදී අංශු ගමන් කරන්නේ නැහැ. අංශු එක තැනම කම්පන වී තිනවා. ශක්තියක් තාප ශක්තිය පමණයි මේ සන්නයක තුලින් ගමන් කරන්නේ. කිව්වේ දණ්ඩට තාපය ආවහම ඒ දණ්ඩේ හරස් කඩේ තියෙන අංශු ටික කම්පන වේගයේ පරාසය වැඩි වෙනවා. ඒ නිසා යාබද අංශුත් එක්ක ගැටුම් ඇති වෙනවා. ඒ ගැටුම් ඇති වීම නිසා ඒ අංශු කම්පන වෙනවා. ඊට පස්සේ යාබද අංශුට කම්පන වෙනවා. ඔය ආකාරය පුතේ යාබද අංශුවෙන් අංශුවට අංශු යන්නේ ශක්තිය ගමන් කිරීම අපි කියනවා තාප සන්නයනය. හොඳින් මතක තියාගන්න ඝන ද්‍රව්‍යයන්ගේ තාපයේ ප්‍රචාරණය වන්නේ සන්නයනයේ මගින්. දැන් ඔය මෙහි සඳහන් වෙලා තියෙන්නේ ඝන ද්‍රව්‍යයක් තුළ තාපයේ ප්‍රචාරණය වන්නේ සන්නයනයේනි. කිසියම් හරස් කඩකට තාපය ඇතුළු වූ විට එම හරස් කඩේ අංශුන්ගේ කම්පන වේගය හා පරාසය වැඩි වේ. කිව්වේ පුතේ දැන් තාපය આવම මේ හරස් කඩේ තියෙන අංශුන්ගේ කම්පන වේගයත් වැඩි වෙනවා, පරාසයත් වැඩි වෙනවා. එතකොට තමයි ගැටුම ඇති වෙන්නේ. එම අංශු යාබද හරස් කඩේ අංශු සමග ගැටුණු විට එම හරස් කඩේ තියෙන අංශුද කම්පන වෙන්න පටන් ගන්න කම්පන පරාසයයි කම්පන වේගය වැඩි වෙනවා. මේ නිසා යාබද අංශුවටද තාපය ගමන් කරනවා. දැන් මේ හැප්පීම නිසා තමයි යාබද අංශුවට ගමන් කරන්නේ. හොඳට මතක තියාගන්න පුතේ මේ සන්නයනයත් වෙන්නේ පුතේ මේ ලෝහය නැත්තම් මේ දණ්ඩ තුල තියෙන නිදහස් ඉලෙක්ට්‍රෝන නිසා. මේ කම්පනය පුල සචලනය වෙන්න පුළුවන් ද්‍රව්‍ය තිබ්බොත් අණු තිබ්බොත් තමයි මේ වැඩේ වෙන්න පුළුවන් වෙන්නේ. නැත්තම් මේ සන්නයනයක් එහෙම වෙන්න බෑ. පුතාලා තව හොඳටම දන්නවා අපි ගත්තාම මේ ලෝහවල
ලෝහවල හොඳින් තාපය සන්න වෙනවා. එක පැත්තක් දැන් අර අපි ඉස්සලා පෙන්වන්නේ රූපෙත් ගින්දරට අල්ලන් හිටියාම ටික වේලාවකින් අනිත් එක්කනට අතින් අල්ලන් ඉන්න බෑ පුතේ. එතට රස්නේ අතහරින්න වෙනවා. එහෙම නැත්නම් තාප පරිවාර ද්‍රව්‍යයකින් තමයි දාලා තියෙන්නේ. මොකද ඒකේ සතිල් විහෙකේ ඉලෙක්ට්‍රෝන ගොඩක් තියෙනවා. එතකොට හරි ඉක්මනින් තාප එනවා. නමුත් සමහරක් ඒවායේ සතිල් විහෙකේ ඉලෙක්ට්‍රෝන ඒ වගේ කම්පන වල අංශු නැහැ. එතකොට ඒ වගේ ඉතා දුර්වල ලෙස තමයි තාප එන්නේ. දැන් අපි දුමු ලී කැබැල්ලක්. එක පැත්තක ගිනි ගන්නවා. හැබැයි අපි අනිත් පැත්තෙන් අල්ලන් ඉන්න පුළුවන්. ඉතා දුර්වල ලෙස තමයි තාපය සන්න වෙන්නේ. හැබැයි ඒකේ තාපය එන්නේ සන්නයනේ. අපි දැන් මේ බලන්න පුතේ මේ තියෙන ලෝහ දණ්ඩක්. මේ ලෝහ දණ්ඩේ එක් පැත්තක් අපි රත් කරන්න යන්නේ. මේ ගිනි දැල් තමයි තියෙන රත් කරන්න යන්නේ. දැන් මේ තියෙන සාමාන්‍ය විදිහට තියෙන අංශු ටිකක් තියෙන්නේ. සාමාන්‍ය කාමර උෂ්ණත්වයේදීත් පුතේ අංශු කම්පණය වෙවි තමයි ඉන්නේ. එතකොට දැන් මේක අපි පෙන්නනවා කාමර උෂ්ණත්වයේදී මේ අංශු අපි ඔය සුදු වර්ණයෙන් යුක්තව තමයි තියෙන්නේ. තරම් උෂ්ණත්වය වැඩි නැහැ. ඒවා ඕනම අංශුවක් පුතේ ස්වභාවිකව නිශ්චල නැහැනේ. අංශු කම්පණය වෙවි තමයි ඉන්නේ. දැන් අපි මේක එක්කලවරක් රත් කරනවා. රත් කළ හැටි මොකදලා තියෙන්නේ? ඒ ගිනි දැල්ල ගාව තියෙන අංශු ඒ තාපය අරගෙන උණුසුම් වැඩි වෙන පටන් ගන්නවා. උණුසුම් වැඩි වෙන පටන් ගන්නවා. වැඩි වෙන පටන් ගත්තට පස්සේ ඒගොල්ලන්ගේ කම්පන වේගයේ චාලක ශක්තිය වැඩි වෙනවා. වැඩුණ හැටියේ ගැටුම් වැඩි වෙලා අන්න යාබද අංශුත් එක්ක ගැටෙන්න පටන් ගන්නවා. අපි දැන් හොඳින් බලමු පුතේ කොහොමද ඒක වෙන්නේ කියලා. ඔන්න දැන් ගින්දරට මේ දණ්ඩේ අංශු ටික බලන්න එක පැත්තක් දැන් ගිනි පැත්තේ රතු පාට වුණා. දැන් අංශුවේ කම්පන වේගය වැඩි. ටික යාබද අංශුවට ඒ වර්ණේ තාපෙලා තියෙන්නේ තාපේ ගමන් කරනවා. පුතාලා දැන් හොඳට නිරීක්ෂණය කරා නේද? වම්ගත පැත්ත අපි රත්තරා හැටියෙම මුලින් තිබේ සුදු පාටයි එන්න තාපේ ගමන් කළා යාබද අංශුවෙන් අංශුවෙන් ගිහිලා දැන් මුළු දණ්ඩ දිගේම තාපේ ගමන් කරන්න පටන් ගන්නවා. ඔය දණ්ඩ දිගේම තාපේ ගමන් කරන්න පටන් ගන්නවා. අපි ආපහු බැලුවොත් ඔය තියෙන පුතේ සාමාන්‍ය තියෙන විදිය වර්ණේ සුදුෙන් තියෙන්නේ. ඔය සාමාන්‍ය විදියට කම්පණය වෙන විදිය ගිනි දැල්ල ලැබෙනවා. ඒ ගිනි දැල්ල කෙලවරේ ඒවා වැඩි චාලක ශක්තිය දැන් යාබද අංශුවෙන් අතර ඔන්න ශක්තිය යනවා. ඒ ගිනි දැල්ල ගාව අංශු එහෙමමයි ශක්තිය පමණයි යන්නේ පුතේ. හොඳට මතක තියාගන්න. ශක්තිය පමණයි යන්නේ අංශු ගමන් කරන්නේ නැහැ. මොකෝ අංශු ගමන් කරන්න බෑ මොකෝ දුඩ වස්තුවක් නිසා. හරි පුතේ අපි ඊළඟට කතා කරන්න බලමු මේ දණ්ඩකට හම්බෙන තාපය කොහොමද වැය වෙන්නේ කියලා. අපිට දැන් මේවා සම්බන්ධ පුතේ උසස් පෙළදී විශාල ගැටලු සංඛ්‍යාවක් මුණ ගැහෙනවා. සමීකරණ තියෙනවා. අපි මේ ගැටලු හදන්න සමීකරණ හදා ගන්න ඕනේ. ඒ સિદ્ધාන්ත හදා ගන්න නම් අපි මේ දණ්ඩකට හම්බෙන තාපය ආරම්භයේදී හම්බෙන තාපය කොහොමද වැය වෙන්නේ කියලා කතා කරන් තමයි යන්නේ. මේ තියෙන පුතේ ඒකාකාර දණ්ඩක්. මේ ඒකාකාර දණ්ඩක ආරම්භයේදී අපි දුක කාමර උෂ්ණත්වය තියෙන කියලා. ඒකාකාර දණ්ඩක යම් හරස් කඩකට ආරම්භයේදී තාපයක් ලැබෙනවා. ආරම්භයේදී ඒ හරස් කඩට තාපය ලැබුණාම ඒ තාපය පුතේ ප්‍රධාන වශයෙන් කොටස් 3කින් භාවිතා වෙනවා. එක කොටසක් පුතේ ඒ හරස් කඩේ තියෙන අංශු රත් වෙන්න වැය වෙනවා. මොකද තාපය හම්බුණාට පස්සේ ඒ හරස් කඩේ තියෙන අංශු තාපය උරාගෙන ඒ හරස් කඩ රත් වෙන්න පටන් ගන්නවා. අපි දුන්න ආරම්භ උෂ්ණත්වය සෙනඟ 30 තිබ්බේ කියලා. දැන් තාපය ලැබුණා. මේ හරස් කඩේ අංශු ඔන්න තාපේ ගත්තා රත් වෙන්න පටන් ගත්තා. එතකොට රත් වෙන්න පටන් ගත්ත පස්සේ දැන් සෙනඟසක 30 නෙමෙයි දැන් හරස් කඩේ උෂ්ණත්වය 30 40 50 60 කියලා උෂ්ණත්වය වැඩි වෙන්න පටන් ගන්නවා. උෂ්ණත්වය වැඩි වුණේ හැටියෙන් පුතේ දැන් පරිසරයේ 30යි. දැන් මේ හරස් කඩේ උෂ්ණත්වය දැන් අපි 60ක් විතර වෙලා. දැන් පරිසරයයි හරස් කඩයි අතර උෂ්ණත්ව වෙනසක් තියෙනවා. එimhe උෂ්ණත් අන්තරයක් තිබ්බොත් පුතේ අනිවාර්යෙන් තාපය හෝමාරක් එනවා. ඒ නිසා මොකක්ද වෙලා තින්නේ හරස් කඩෙන් පරිසරයට එක්තරා තාපයක් හානි වෙනවා. මොකෝ හරස් කඩේ උෂ්ණත්වයේ පරිසරයේ උෂ්ණත්වයට වඩා වැඩි වුණාම උෂ්ණත්වයේ වැඩි තැන ඉඳන් අඩු තැනට තාපය ගලා යෑමක් තියෙන නිසා. හරි දැන් එක කොටසක් වැවෙනවා කිව්වා හරස් කඩේ උෂ්ණත්වය වැවෙන්න නැත්නම් හරස් කඩේ අංශුන්ගේ චාලක ශක්තිය වැඩි වෙන්න. ඊට පස්සේ උෂ්ණත්වය වැඩි වුණාම එම හරස් කඩෙන් පරිසරයට හානි වෙන්න. ඊට පස්සේ පුතේ තව කොටසක් ඉතිරි කොටස වැවෙනවා ඒ හරස් කඩේ ඉඳන් යාබද හරස් කඩට සන්නයනය වෙන්න. ඒ කියන්නේ යම් හරස් කඩකට ආරම්භයේදී ඇතුළු වන තාපය ක්‍රම 3කින් වැය වෙනවා. එකක් හරස් කඩේ අංශු රත් වෙන්න, කොටසක් එම හරස් කඩෙන් පරිසරයට හානි වෙන්න, කොටසක් එම හරස් කඩේ ඉඳන් යාබද හරස් කඩට තාපය සන්නයන වෙනවා. පුතේ මේ ආකාරයෙන් ඒකාකාර ශීඝ්‍රතාවයෙන් තාපය සපේනවා. ඔය Q dot කියලා අපි දාලා තියෙන්නේ එම හරස් කඩට ඒකාකාර ශීඝ්‍රතාවයෙන් තාපය සපේනවා කියන්නේ. අපි දු හැම තප්පරෙදිම ජූල් 100 ගන්න නියත අගයකින් සපේනවා. ඔහොම ටික වේලාවක් අපි ඒකාකාර ශීඝ්‍රතාවයකින් ඔය ඒ හරස් කඩ තාපය සපේනවා. සැපෙව්වට පස්සේ පුතේ මේ ටික වේලාවකට පස්සේ මේ දණ්ඩ උෂ්ණත්ව අතින් අනවරත තත්ත්වයටපත් වෙනවා.
ඒකාකාර ශීඝ්‍රතාවයෙන් යම් හරස් කඩකට තාපයේ ටික වේලාවක් එක දිගටම දුන්නට පස්සේ මේ දණ්ඩ උෂ්ණත්ව අතින් අනවරත තත්ත්වයට පත් වෙනවා. විශේෂ අවස්ථාවට පත් වෙනවා. මොකද්ද මේ උෂ්ණත්ව අතින් අනවරත තත්ත්වයට පත් වෙනවා කියන්නේ? පුතේ දැන් ටික වෙලාවකට ආවට පස්සේ දැන් මම කිව්වා දැන් ආරම්භයේදී මේ ක්‍රම තුනකින් මේ තාපය භාවිත කරනවා කියලා. උෂ්ණත්ව අතින් අනවරත තත්ත්වයට පත් වුණාට පස්සේ භාවිතා වෙන්නේ පුතේ ක්‍රම දෙකක් සඳහා විතරයි. මොකද්ද ක්‍රම දෙක? එකක් ක්‍රමයක් තමයි හරස් කඩෙන් පරිසරයට තාපයක් හානි වෙනවා. අනිත් කොටස හරස් කඩේ යාබද හරස් කඩට යනවා. එතකොට හරස් කඩ තාපය ලබා ගන්න නැද්ද? ඔව්. උෂ්ණත් අතින් අනවරත තත්ත්වයට පත් වුණාට පස්සේ එම හරස් කඩ තවත් රත් වීම සඳහා පුතේ තාපය ලබා ගන්නේ නැහැ. එම හරස් කඩ තවත් රත් වීම සඳහා තාපය ලබා ගන්න නැහැ. එතකොට තමයි අපි කියන්නේ මේ දණ්ඩ උෂ්ණත්ව අතින් අනවරත තත්ත්වයට පත් වෙලා. ඒ කියන්නේ අපි හිතමු පුතේ එක් හරස් කඩවල් විවිධ උෂ්ණත්වවල තියෙන්නේ. අපි හිතමු එක පැත්ත කෙලවර. අපි දුව වම් අත පැත්තේ කෙලවර. සෙන්නිගංශක 100 දිගටම තියෙනවා. ඊළඟට ටිකකින් 90යි. සෙන්නිගංශ 90යි, 80යි, 70යි. ඔය ආකාරයේ එක් හරස් කඩ විවිධ උෂ්ණත්වවල නියත අගයකින් තියෙන්නේ. ඒ එක් හරස් කඩවල් තවත් රත් වෙන තාපය උරා ගන්න නැහැ. දැන් කාලය සමග එක් හරස් කඩේ උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න කාලය සමග එක් හරස් කඩේ උෂ්ණත්වය තව දුරටත් වෙනස් වෙන්නේ නැහැ. අන්නේ අවස්ථාවට අපි කියනවා උෂ්ණත් අතින් අනවරත තත්ත්වයට දණ්ඩපත් වෙලා කියලා. හැබැයි ඒ වෙලාවේදී දණ්ඩ ක්‍රම දෙකකින් තමයි තාපය වැය කරන්නේ. අපි ඒ ගැන බලමු පුතේ. මේ තියෙන්නේ තාපය දෙන අවස්ථාව ආරම්භක අවස්ථාවේදී අර කිව්වේ ක්‍රම 3යි රත් වීමට වැය වෙනවා. යාබද හරස් කඩට යනවා කොටසක් පරිසරයට හානි වෙනවා. මේ ආකාරයෙන් ඒකාකාර ශීඝ්‍රතාවයෙන් දණ්ඩට තාපයේ සපේන විට ටික වේලාවකට පසු දණ්ඩ උෂ්ණත් අතින් අනවරත තත්ත්වයට පත් වේ. එවිට සපෙන තාපයේ වැයවන්නේ ක්‍රම දෙකක් සඳහා පමණයි. බලමු මේ ක්‍රම දෙක. කොටසක් හරස් කඩෙන් පරිසරයට හානි වෙනවා. තව කොටසක් යාබද හරස් කඩට යනවා. උෂ්ණත් අතින් අනවරත අවස්ථාවට පත් වූ දණ්ඩක එම එක් හරස් කඩ තව දුරටත් රත් වීම සඳහා තාපය උරා ගැනීමක් සිදු වෙන්නේ නැහැ. සිදු නොවේ. එනම් එක් හරස් කඩේ උෂ්ණත්වය කාලය සමග වෙනස් නොවි නියතව පවතිනවා. ඔන්න පුතාලා හොඳට දැනගන්න ඕන එකක් තමයි. උෂ්ණත් අතින් අනවරත තත්ත්වයට පත් වෙනවා කියලා කියන්නේ ඒ දණ්ඩේ එක් හරස් කඩේ උෂ්ණත්වය තව දුරටත් කාලය සමග වෙනස් වන්නේ නැහැ. කාලය සමග වෙනස් වෙන්නේ නැහැ. හරි. දැන් පුතේ මේ අපි කතා කරේ මේ දණ්ඩ කතා කර දණ්ඩ විවෘත දණ්ඩක්. මේ විවෘත දණ්ඩක් උෂ්ණත් අතින් අනවරත තත්ත්වයට පත් වෙලා. හැබැයි මේ දණ්ඩ ආවරණය වුණොත් මොකද වෙන්නේ? ඒ කියන්නේ දණ්ඩේ වක්‍ර පෘෂ්ඨයේ පිට පෘෂ්ඨයේ ආවරණය කරලා තිබ්බොත් මොකද වෙන්නේ? එතකොට පුතේ ඒ ආවරණය කරලා තියෙන දණ්ඩක් උෂ්ණත් අතින් අනවරත තත්ත්වයට පත් වුණාම එක සැරේ නෙමෙයි ටික වේලාවක් ඒකාකාරව ශීඝ්‍රතාවයෙන් තාපය සැපෙමුවම ඒ ආවරණය කරලා තියෙන දණ්ඩත් උෂ්ණත් අතින් අනවරත තත්ත්වයට පත් වෙනවා. එතකොට සපෙන තාපයේ වැයවන්නේ එකම එක ක්‍රමයක් සඳහා විතරයි. හේතුව ආවරණය කරලා තියෙන නිසා එම වක්‍ර පෘෂ්ඨයෙන් පරිසරයට හානි වෙන්න බෑ. උෂ්ණත් අතින් අනවරත තත්ත්වයට පත් වෙනවා කියන්නේ එම හරස් කඩ රත් වෙන තාපය වැය වෙන්නේ නැහැ. එහෙනම් තමයි එකයිනේ තියෙන්නේ. ඒ තමයි හරස් කඩට ලැබෙන තාපය මොකක්ද තියෙන්නේ? යාබද හරස් කඩට සන්නයනය වීම. අන්න එතකොට මොකද වෙලා තියෙන්නේ? යාබද හරස් කඩෙන් හරස් කඩට ගමන් කරනවා. පුතේ අපි මේ කතා කරන සමීකරණ සිද්ධාන්ත සියල්ලම නිවැරදි වන්නේ උෂ්ණත් අතින් අනවරත තත්ත්වයට පත් වෙලා තියෙන ආවරණය කරලා තියෙන දණ්ඩක් සඳහා තමයි. අපි සමීකරණයත් ඉදිරියේදී මේ තියෙන්නේ. මේ තියෙන්නේ පුතේ ඒක තමයි උෂ්ණත් අතින් අනවරත තත්ත්වයට පත් වූ ආවරණය කරලා තියෙන දණ්ඩකට සපෙන තාපයේ වැයවන්නේ ක්‍රමයක් සඳහා පමණයි. එනම් යාබද හරස් කඩ සන්නයනය වෙමින් දණ්ඩ දිගේ ගමන් කිරීමට. ඉතින් පුතේ දැන් මේ සඳහා අපට ප්‍රකාශනයක් ලබා ගන්න පුළුවන්, සමීකරණයක් ලබා ගන්න පුළුවන්. එයින් අපිට මේ ගමන් කරන තාපය කොහොමද කියලා කීයද කියලා හොයා ගන්න පවා පුළුවන්. අපිට ගන්නේ කිරීම සහ තියෙනවා. පුතේ අපි දන්න විදියට උසස් පෙළ ප්‍රශ්න පත්‍ර පිළිබඳ පුතාලා හොඳ අධ්‍යයනයක් කරොත් තාපේ පාඩමේදී ගත්තොත් තාපේ පාඩම් වල විවිධ පාඩම් තියෙනවානේ. උෂ්ණත්ව මිතිය, තාප මිතිය, වායු යතර ගත්තොත් මේ තාපේ සන්නයනය මේ තාප ප්‍රචාරණය මේ තාප සන්නයනයෙන් තමයි පුතේ වැඩිම ප්‍රශ්න සංඛ්‍යාවක් අපේ උසස් පෙළ ප්‍රශ්න පත්‍රයට ඇවිල්ලා තියෙන්නේ. නිසා පුතාලා හොඳට අධ්‍යයනය කරලා බලන්න පහුගිය ප්‍රශ්න පත්‍රවල තාප සන්නයනයෙන් තමයි වැඩිම
ප්‍රශ්න ප්‍රමාණයක් තියෙන නිසා මේ සමීකරණ වලින් ගණන් හදලා පුරුදු විමිතා වැදගත් වෙනවා. අපි බලමු පුතේ මේ දඬු වල ගොඩක් MCQ ප්‍රශ්න පත්‍ර වල තියෙනවා මේ විවෘත දඬුයි ආවරණය කරලා තියෙන දඬුයි අරගෙන ඒ අක්ෂයේ දිගේ මල්ලු ලබන දුරත් එක්ක උෂ්ණත්වයේ වෙනස් වෙන ආකාරය පෙන්වන්නේ කියලා. දැන් පුතාලට මේ රූපේ පෙන්වන්නේ ඒ වගේ එකක්. මේ තියෙන පුතේ දණ්ඩේ වක්‍ර පෘෂ්ඨය ආවරණය කරලා නැහැ. වක්‍ර පෘෂ්ඨය විවෘතයි. හැබැයි උෂ්ණතතින් අනුරත් තත්ත්වයට පත් වෙලා තියෙන ටික වේලාවක් ඒකාකාරව තාපය සපේනවා. අනුරත් තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. හැබැයි ඒ කියන්නේ වක්‍ර පෘෂ්ඨයේ විවෘත උෂ්ණතතින් අනවරත තත්ත්වයට පත් වෙලා තියෙන දණ්ඩක අක්ෂය දිගේ මල් ලබන දුරත් එක්ක දණ්ඩක අක්ෂය දිගේ මල් ලබන දුරත් එක්ක උෂ්ණත්වයේ වෙනස් වෙන ප්‍රස්ථාරය උෂ්ණත්වයේ වෙනස් වෙන ප්‍රස්ථාර පුතේ වක්‍ර ස්වභාවයක් පෙන්눔 කරනවා. වක්‍ර ස්වභාවයක් පෙන්눔 කරනවා. මොකෝ ඒක අපේ ඒකාකාර භාවයක් නැහැ. මොකෝ විවෘත නිසා මොකෝ පරිසරයට පිට වෙන්න නිසා අපි පරීක්ෂණය කරාම පුතාලට පැහැදිලිව පේනවා වක්‍ර ස්වරූපයක් තමයි තියෙන්නේ. ගොඩාක් බහුවර ප්‍රශ්නවල මේක අහලා තිනවා. අපි දැන් බලමු හොඳට මතක තියාගන්න පුතේ උෂ්ණතතින් අනවරත් තත්ත්වයට පත් වෙලා තියෙන විවෘත දණ්ඩක අක්ෂයේ දිගේ මල් ලබන දුරත් එක්ක උෂ්ණත්වය වෙනස් වෙන ප්‍රස්ථාරයේ වක්‍ර ස්වභාවයක් තමයි ගන්නෙ. අපි දැන් බලමු උෂ්ණතතින් අනවරත් තත්ත්වයට පත් වෙලා තියෙන ආවරණය කරලද දණ්ඩක. දැන් ඕකෙන් තමයි අපි සමීකරණ හදන්න යන්නේ. ආවරණය කරලා දණ්ඩක. ඒ කියන්නේ වක්‍ර පෘෂ්ඨය ආවරණය කරලා තියෙන්නේ. ආවරණය කරලාද දණ්ඩක අක්ෂය දිගේ මල් ලබන දුරත් එක්ක උෂ්ණත්වය වෙනස් වන්නේ කොහොමද කියලා. පුතාලට පැහැදිලිව පේනවා උෂ්ණතමාන ටික අපි ඉහළින් පහළ දාලා තිනවා. පහළින් අපි පෙන්නලා තිනවා අක්ෂය දිගේ මල් ලබන දුරත් එක්ක උෂ්ණත්ව විචලනය. උෂ්ණත්ව විචලනය පුතේ සරල රේඛීය ප්‍රස්ථාරයක් ලැබෙලා තියෙන්නේ. උෂ්ණත්ව විචලනය වෙන්නේ සරල රේඛීය ප්‍රස්ථාරයක්. අක්ෂය දිගේ යන්න ඈතට යන්න උෂ්ණත්ව බැස්මත් සරල රේඛිය වෙනස් වෙලා තිනවා. පුතේ එතකොට මේ සරල රේඛාවේ අනුක්‍රමණය ඒ කියන්නේ අක්ෂය දිගේ මල් ලබන දුරත් එක්ක උෂ්ණත්වයේ වෙනස් වෙන ප්‍රස්ථාරය නැත්නම් ඒ සරල රේඛාවේ අනුක්‍රමණය අපි විශේෂ නමක් කියනවා උෂ්ණත්ව අනුක්‍රමණය කියලා. ඒකෙන් එන්නේ දණ්ඩේ අක්ෂය දිගේ ඒකක දිගකට සිදුවන උෂ්ණත්ව බැස්මයි. දණ්ඩේ අක්ෂය දිගේ ඒකක දිගකට සිදුවන උෂ්ණත්ව බැස්මයි. ඒක සරල රේඛිය නිසා ඒ නියත අනුක්‍රමණයක් තියෙනවා. අපි ඒකට හඳුන්වනවා උෂ්ණත්ව අනුක්‍රමණය කියලා. නැවතත් උෂ්ණතතින් අනවරත තත්ත්වයට පත් වෙලා තියෙන ආවරණය කරන ලද දණ්ඩක අක්ෂය දිගේ මල් ලබන දුරත් එක්ක උෂ්ණත්වය වෙනස් වෙන ප්‍රස්ථාරය සරල රේඛාවක්. ඒ අනුක්‍රමණයෙන් ලැබෙනවා උෂ්ණත්ව අනුක්‍රමණය. හරි. දැන් අපි බලමු පුතේ ඔය සම්බන්ධතාවය. උෂ්ණතතින් අනවරතයට පත් වෙලා තියෙන ආවරණය කරන ලද දණ්ඩක අක්ෂය දිගේ මල් ලබන දුර සමග උෂ්ණත්වය වෙනස් වෙන ආකාරයේ සරල රේඛාවකි. ඒ අනුක්‍රමණයේ සංඛ්‍යාත්මක අගයෙන් ඒකක දිගකට සිදුවන උෂ්ණත්ව බැස්ම හම්බෙලා තිනවා. හැබැයි අක්ෂය දිගේ මල්ල දුරත් එක්ක ඒ උෂ්ණත්ව අනුක්‍රමණය කියලා හඳුන්වලා තිනවා. හරි. දැන් තමයි පුතේ මේ සම්බන්ධතාවය තියෙන්නේ. මොකද්ද මේ සම්බන්ධතාවය? දණ්ඩ දිගේ තාපයේ සන්නයනය වන ශීඝ්‍රතාවය. ඒක තමයි මේ Q ඩොට් කියලා තියෙන්නේ. Q අකුරක් දාලා උඩින් තිතක් තියලා තියෙන්නේ Q ඩොට්. දණ්ඩ දිගේ තාපයේ සන්නයනය වන ශීඝ්‍රතාවය. දණ්ඩ තුලින් තාපයේ සන්නයන ශීඝ්‍රතාවය. ඒ දණ්ඩත් තුලින් තාපයේ සන්නයන වන ශීඝ්‍රතාවයයි ඔය දණ්ඩේ පුතේ උෂ්ණත්ව අනුක්‍රමණයයි. එහෙම නැත්නම් අක්ෂය දිගේ මල් ලබන දුරත් එක්ක සිදුවන උෂ්ණත්ව බැස්ම ඒකක දිගට සිදු උෂ්ණත්ව බැස්ම අතර සම්බන්ධයක් තියෙනවා. ඒකට අපි කියන්නේ උෂ්ණත්ව අනුක්‍රමණය කියලානේ. දණ්ඩ දිගේ තාපයේ සන්නයන ශීඝ්‍රතාවයයි උෂ්ණත්ව අනුක්‍රමණය අතර තියෙන සම්බන්ධතාවය. මොකද්ද සම්බන්ධතාවය? මේ ඔක්කොම ටික වෙන්න ඕනේ පුතේ. උෂ්ණත්වයෙන් අනවරත තත්ත්වයට පත් වෙලා තියෙන ආවරණය කරන ලද දණ්ඩක අක්ෂය දිගේ තාපයේ සන්නයන වන ශීඝ්‍රතාවය දණ්ඩේ උෂ්ණත්ව අනුක්‍රමණයට අනුලෝමව සමානුපාතිකයි. ඒ කියන්නේ උෂ්ණත්ව අනුක්‍රමණය වැඩි නම් තාපයේ ගලන ශීඝ්‍රතාවය වැඩි. උෂ්ණත්ව අනුක්‍රමණය අඩු නම් තාපයේ ගලන ශීඝ්‍රතාවය අඩුයි කියන එකයි තේරුම. දැන් අපි උදාහරණයක් හිතමු පුතේ දණ්ඩක එක පැත්තක උෂ්ණත්වය 30යි. අනෙක් පැත්තේ උෂ්ණත්වය 30යි. එහෙනම් දණ්ඩ දිගේ උෂ්ණත්ව අනුක්‍රමණයක් නැහැ නේ. එහෙනම් දණ්ඩ දිගේ තාපයක් ගමන් කරන්නේ නැහැ. හැබැයි දණ්ඩ එක පැත්තක් උෂ්ණත්වය 100යි. අනෙක් පැත්තේ 30යි. අන්න උෂ්ණත්ව බැස්මක් තියෙනවා. එහෙනම් උෂ්ණත්ව බැස්මක් තියෙනවා නම් අන්න උෂ්ණත්ව අනුක්‍රමණයක් තියෙනවා. අන්න දණ්ඩ දිගේ තාපයේ සන්නයනය වීමක් සිද්ධ වෙන පේනවා. ඒ නිසා මේ දණ්ඩ දිගේ තාපයේ සන්නයන වන ශීඝ්‍රතාවයයි උෂ්ණත්ව අනුක්‍රමණයයි අතර සම්බන්ධතාවයක් තියෙනවා. මොකද්ද සම්බන්ධතාවය?
තාපයේ සන්නයනය වන ශීඝ්‍රතාවය උෂ්ණත අනුක්‍රමණයට අනුලෝමව සමානුපාතිකයි. ඒ කියන්නේ උෂ්ණත අනුක්‍රමණය වැඩි කරන්න තාපයේ ගලන වේගය වැඩි. හැබැයි ওই වගේ තමයි පුතේ ප්‍රායෝගිකවත් අපේ මේ තාපයනේ අපේ ගෙවල් දොරවල් වලත් පීඩනන්තරය වැඩි කරන්න බටයක් දිගේ ජලය ගලන වේගය වැඩිනේ. උදාහරණයක් ගත්තොත් පුතේ ගෙදර වතුර ටැංකියක් තියෙනවා. වතුර ටැංකියේ තියෙන්නේ පල්හැ. තියෙන අපි ඒ දිගේ නල දාලා තියෙනවා. එතකොට නල දිගේ ජලය යන්නේ බොහොම හිමින්. හැබැයි වතුර ටැංකිය පුළුවන් තරම් ඔසවනවා ගොඩාක් උඩට ගෙනවා. එතකොට පීඩනන්තරය වැඩි වෙනවා. පීඩනන්තරය වැඩි වුණාට පස්සේ පුතේ අර බටේ දිගේ පුදුම වේගෙන් ජලය ගලා යනවා. දැන් මේක ජලය කියන්නේ තාපය නෙමෙයි මම කියපු දෙයට උදාහරණයක්. එතකොට පීඩනන්තරය වැඩි කරන්න ජලය ගලා යන වේගය වැඩි වගේම දණ්ඩේ උෂ්ණත අනුක්‍රමණය වැඩි වෙන්න මේ දණ්ඩ දිගේ තාපයේ සන්නන ශීඝ්‍රතාවය එන්න වැඩි වෙනවා. පුදුම වේගයකින් තාපයේ සන්නයනය කරන්න පුළුවන්. මම තවත් පුතාලට තව මේ ප්‍රායෝගික උදාහරණයකුත් දෙන්නම්කෝ. අපි හිතමු උණුසුම් තේ කෝප්පයක් නිමා ගන්න ඕනේ. එතකොට අපි හිතමු මේ බෙලෙක කෝප් එක තේ දාලා ඒ පැත්තේ තියෙන උෂ්ණත්වය වැඩි පරිසර උෂ්ණත්වය තියනවා කියමුකෝ. අපි පරිසර උෂ්ණත්වයත් අපි බැරි වෙලා කියමුකෝ. ඇතුලේ උෂ්ණත්වයත් 100යි භාජනයේ පිට උෂ්ණත්වයත් 100යි. එතකොට ලේසියෙන් තේ ටික නිමෙන්නේ නැහැ. හැබැයි භාජනයේ ඇතුලේ තේ ටික දාලා පිටත මේ භාජනයේ ලෝහ බඳුන පිටත සීතල ජලය දාන්නේ. අන්න එතන උෂ්ණතන්ත්‍රය වැඩි. ඒතන භාජනය හරහා පුදුම වේගෙන් අන්න ඇතුලේ තියෙන තාපය එළියට සන්නයනය වෙනවා. ඇතුලේ තියෙන තාපය වේගෙන් සන්නය වෙනවා. ඒ කියන්නේ උෂ්ණත අන්තරය වැඩි වුණ හැටි පුදුම වේගෙන් තාපය ඒ ලෝහේ භාජනය හරහත් එනවා. ඒ නිසා ලෝහ දණ්ඩක් වුණත් එහෙම පුතේ අක්ෂය දිගේ මන්නු ලබන දුරත් එක්ක උෂ්ණත්වය වෙනස් වෙන ඒ ප්‍රස්ථාර අනුක්‍රමණය අපි උෂ්ණත් අනුක්‍රමණය ඒ උෂ්ණත් අනුක්‍රමණයයි දණ්ඩ දිගේ තාපයේ සන්නයන ශීඝ්‍රතාවයයි අතර සම්බන්ධතාවයක් තියෙනවා. තාපයේ සන්නයන ශීඝ්‍රතාවය උෂ්ණත් අනුක්‍රමණයට අනුලෝම සමානුපාතික වෙනවා. එතකොට පුතේ මේ සමානුපාතිකත්වයේ නියතය. මේ සමානුපාතිකත්වයේ නියතය මොකද සමානුපාතිකත්වයක් අයින් කරනවා නම් නියතයක් දාන්න ඕනේ. සමානුපාතික නියතය KA කියලා පද දෙකකින් අපි සමන්විත කරලා තිනවා KA කියලා පද දෙකකින්. මේ තියෙන එකම තමයි Q dot සමානයි KA delta t ට බෙදීම delta t. මොකද්ද මේ K කියන්නේ? මොකද්ද මේ A කියන්නේ? පුතේ කැපිටල් A කියන්නේ මේ දණ්ඩේ හරස්කඩ වර්ගඵලය. මේ දණ්ඩේ හරස්කඩ බලවද වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය නෙවෙයි පුතේ. දණ්ඩේ හරස්කඩ වර්ගඵලය. දණ්ඩේ හරස්කඩ වර්ගඵලය වැඩි වුණාමත් තාපය ගලන වේගය වැඩි. ඒතකොට K කියන්නේ මොකද්ද? K කියන්නේ පුතේ තාප සන්නායකතා සංගුණකය. තාප සන්නායකතා සංගුණකය. ඒ තාප සන්නායකතා සංගුණකය ඉතා වැදගත් සාධකයක් පුතේ. එතකොට තමයි තාපය හොඳින්ම ගමන් කරන්නේ. පුතේ දැන් ලෝහයක තාප සන්නායකතා සංගුණකය වැඩි. එතකොට මොකක්ද වෙන්නේ? ලෝහයක් තුලින් තාපය හොඳින් ගමන් කරනවා. අපි හිතමුකෝ රබර් දණ්ඩක් තාප සන්නායකතා සංගුණකය ඉතාමත් දුර්වලයි. නැත්නම් අඩුයි. දැන් තාපය ගමන් කරන්නේ නැති තරම්. ප්ලාස්ටික් තාපය ගමන් කරන්නේ නැති තරම් අඩුයි. ලී අඩු තරම්. ඒතකොට මොනවාද? එතකොට ලී වල අපි හිතමුකෝ ප්ලාස්ටික් වල රබර් වල තාප සන්නායකතාවය සෑහෙන අඩුයි. ඒ නිසා දුර්වල තාප සන්නායකතාවය තමයි ඒවා. නමුත් යකඩ, තඹ අපි වානේ ඇලුමිනියම් ඒවා පුතේ හොඳ ලෝහ කේවලගේ වැඩි. ඒකේ තාප සන්නායකතා සංගුණය වැඩි. ඉතා හොඳින් තාපය ගමන් කරනවා. දැන් බලන්න සමීකරණය Q dot සමානයි KA delta t ට බෙදීම delta L. delta t ට බෙදීම delta L කියන්නේ පුතේ උෂ්ණත අනුක්‍රමණය. දැන් බලන්න Q dot කියලා තියෙන්නේ මොකද්ද? Q dot කියලා තියෙන්නේ තාපයේ සන්නයන වීමේ ශීඝ්‍රතාවය. මේ දණ්ඩ දිගේ තප්පරයකදී ගමන් කරන තාපය වගේ. තාපයේ ගමන් කිරීමේ ශීඝ්‍රතාවය. delta t ට බෙදීම delta L කියලා කියන්නේ උෂ්ණත අනුක්‍රමණය. ඒකක දිගකට සිදුවන උෂ්ණත බැස්ම. කැපිටල් A කියන්නේ දණ්ඩේ හරස්කඩ වර්ගඵලය. K කියන්නේ තාපයේ සන්නායකතා සංගුණය නැත්නම් තාප සන්නායකතා සංගුණකය. ඔන්න ඕකෙන් පුළුවන් පුතේ මේ දණ්ඩ හරහා ගැලූ තාප ප්‍රමාණ අර මේවා හොයාගන්න. අපි කෝකටත් මේ සමීකරණේ හුරු වීම සඳහා පොඩි සරල ගැටලුවක් අපි විසඳන්න බලමු. එතකොට පුතාලට හොඳ අවබෝධයක් මේ සම්බන්ධයෙන් ලැබෙනවා. පුතේ මේ පෙන්නලා තියෙන්නේ අපි බලමු ගාන කොහොමද තියෙන්නේ කියලා. හරස්කඩ වර්ගඵලය 0.01 වර්ග මීටර්ද දිග සෙන්ටිමීටර් 100ක්ද වූ වක්‍ර පෘෂ්ඨයේ ආවරණය කරන ලද තාප සන්නායකතාවයේ 168යි සෙල්සියස් අංශකයට මීටරයට වොට් වන ද්‍රව්‍යයකින් සෑදුණු දණ්ඩක එක් කෙළවරක් සෙන්ටිග්‍රේඩ් 100 හුමාලය මගින් රත් කරන ලද අතර දණ්ඩේ අනෙක් කෙළවර සෙන්ටිග්‍රේඩ් 0 අයිස් ඇති බඳුනක තබා ඇත. පැයකදී දියවන
අයිස් ස්කන්ධය සොයන්න. අයිස් වල විලයනයේ විශිෂ්ට ගුප්තතාපය 336 වැඩි කිරීම 10 3යි දීලා තිනවා කිලෝග්‍රෑමට ජූල්. හරි. දැන් බලමු මේකෙදි. දැන් පුතේ මේ දීලා තියෙන්නේ පහලින්ගේ රූපය ඇඳලා තිනවා. අවබෝධ තේරගන්න. ඔය දණ්ඩේ එක් කෙලවරක් සෙන්ඩිගස්සක 100 හුමාල කුටිය තමයි තියෙන්නේ. හැබැයි දණ්ඩේ අනෙක් කෙලවර තියෙන්නේ සෙන්ඩිගස්සක බිඳුවේ අයිස් තියෙන බඳුනක. දැන් මොකද වෙන්නේ? දැන් පටන් ගත්තේ තැන නෙමෙයි අහන්නේ පුතේ ටික වේලාවක් ගියාට පස්සේ මේක අනවරත වෙනකන් ඉන්න එපැයි. ඔහොම ටික වේලාවක් ගියාට පස්සේ මේ දණ්ඩ උෂ්ණ තතින් අනවරත තත්ත්වයටපත් වෙනවා. එතකොට ඒකාකාර ශීඝ්‍රතාවයෙන් තමයි මේ දණ්ඩ දිගේ තාපය ගමන් කරන්නේ. ඔය සමීකරණ නිවැරදි වෙන්නේ පුතේ මේ ආවරණය කරලා සදා දඬු සදා පමණයි. එතකොට දැන් මේක උෂ්ණ තතින් අනවරත තත්ත්වයටපත් වෙලා ඒකාකාර ශීඝ්‍රතාවයෙන් තාපය ගලනවා. ඒ තාපය ගලන සමීකරණය තමයි අපි දන්නේ. ඒ කියන්නේ දණ්ඩ දිගේ තාපය සන්නයන වන ශීඝ්‍රතාවය දෙන සමීකරණය අපි දන්නවා. දැන් දණ්ඩේ අපි එක් කෙලවර උෂ්ණත්වය දන්නවා. 100යි. දණ්ඩේ අනෙක් කෙලවර උෂ්ණත්වය දන්නවා. අයිස්නේ බිඳුවයි. දණ්ඩේ දිගක් දන්නවා. එහෙනම් අපිට හොයාගන්න පුළුවන් මුලින්ම පුතේ මේ දණ්ඩ දිගේ පැයකදී කොච්චර තාපයක් සන්නයන වෙනවද කියලා හොයාගන්න පුළුවන්. එක පැත්ත 100යි අනෙක් පැත්ත බිඳුවයි. එහෙනම් උෂ්ණත් අන්තරයක් තියෙනවා. අනුක්‍රමණයක් තියෙනවා. දණ්ඩ දිගේ අපිට කොච්චර තාපයක් සන්නයන වෙනවා කියලා හොයාගන්න පුළුවන් පැයකදී. දැන් ඒ ආවේ තාපයෙන් මොකද වෙන්නේ? ඒත් ආවේ තාපය අර සෙන්ඩිගස්සක බිඳුවේ අයිස් වලට ලැබෙනවා. සෙන්ඩිගස්සක බිඳුවේ අයිස් වලට ලැබුණාම අයිස් වලට මොකද වෙන්නේ? ඒ බිඳුවේ අයිස් එම තාපය අරගෙන බිඳුවේ ජලය වෙනවා. බිඳුවේ ජලය වෙනවා. බිඳුවේ ජලය වෙනවා. ඕන තරම් බිඳුවේ අයිස් තියෙනවා කියලා තමයි සලකලා තියෙන්නේ. මොකෝ දියවන අයිස් කන්දේ අහලා තියෙන්නේ. ඒ තාපය ආවහම ඔන්න අයිස් ටික දිවෙනවා. අපි බලමු මුලින්ම එතකොට පැයකදී කොච්චර තාපයක් මේ දණ්ඩ දිගේ තාපය සන්නයන වෙනවද කියලා. හරි. දැන් බලන්න මේ තියෙන පුතේ ඔන්න සමීකරණය q ඩොට් සමානයි ka ඩෙල්ටා t බෙදීම ඩෙල්ටා l k කියන එක දුන්නා තාප සන්නයක තසංගුණ 168යි දණ්ඩේ හරස්කඩ වර්ගඵලය දුන්නා 0.01යි. එතකොට උෂ්ණත්ව අන්තරය දැන් පුතේ අපි ඔය කියන්නේ එක පැත්ත සෙන්ටිග්‍රේඩ්සක 100යි අනිත් පැත්ත බිඳුවයි. එතකොට උෂ්ණත්ව අන්තරය කියන්නේ 100 ඍණ බිඳුව ඒ කියන්නේ 100යි. එතකොට දණ්ඩේ දිග මීටර එකයි යන්නේ. එතකොට උෂ්ණත්ව අනුක්‍රමණය වෙනවා 100 බෙදීම 1. එතකොට තප්පර එකකදී ගලන තාපය එනවා 168යි වොට් කියන්නේ තප්පර එකක ගලන තාපය. අහන්නේ තප්පරයකදී නෙමෙයිනේ පුතේ. පැයකදී දියවන ස්කන්ධය. එහෙනම් මම හොයන්න ඕනේ පැයකදී ගලා යන තාපය. ඒක හොයන්න පුළුවන් h සමානයි q.t වලින් ඔන්න හොයනවා පැයකදී ගලා යන තාපය. ඒක එනවා. එතකොට q. කියන්නේ 168යි. ඒක දැන් උඩදී හොයාගත්තා. පැයට තප්පර 3600යි. එතකොට එනවා පුතේ ඔය එන්නේ පැයකදී ගලා යන තාපය. කොච්චර වෙලා තියෙනවද? ඔය තියෙන්නේ 604යි 800යි. ඔය තාපේ ප්‍රමාණයක් ගමන් කරනවා. හරි. දැන් අපි බලමු ඔය තාපේ අරගෙන මොකද්ද වෙන්නේ කියලා. පැයකදී දියවන අයිස්කන්ධයේ සිම්පල් m නම්. දැන් අර තාපේ ආවා. ඒ තාපේ අරගෙන දැන් අයිස් දිය වෙනවා. මොකද එන්නේ h සමානයි ml. දැන් පුතාලා හොඳටම දන්නවා දැන් අයිස් වල තියෙන අවස්ථා විපර්යාසයක් වෙන්නේ. අවස්ථා විපර්යාසයක් වෙනවා නම් මොකද පුතේ සමීකරණය වෙන්නේ? h සමානයි ml. එතකොට එන තාපය අපි දන්නවා. ඊට පස්සේ m කියන්නේ දියවන අයිස්කන්ධය ඒක තමයි අහන්නේ. l කියන්නේ විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය. එතකොට අපි ලැබුණු තාපය සන්නයනෙන් ආවේ තාපය දානවා එක පැත්තකට අයිස් වල ස්කන්ධය දන්නේ විලයනයේ ගුප්ත තාපය දානවා. එතකොට හම්බ වෙනවා සුළු කරාම කිලෝග්‍රෑම් 1.8ක්. ඒ කියන්නේ පුතේ මේ සන්නයනයේ වන තාපයෙන් අයිස් බඳුනේ අයිස් කිලෝග්‍රෑම් 1.8ක අවස්ථාව වෙනස් වෙනවා. අවස්ථාව වෙනස් වෙනවා. දැන් පුතාලට පැහැදිලි වෙනව නේද? එතකොට අපිට දැන් මේකෙදි මේ සන්නයනේ උනේ දණ්ඩ දිගේ කොපමණ තාපයක් සන්නයනේ උනාද? නැත්නම් සන්නයන ශීඝ්‍රතාවය අපි හොයාගත්තා. එතනින් අපේ අවශ්‍යතාවයට ඉෂ්ට කරගන්න පුළුවන් සුළු කිරීම කරගන්න පුළුවන් වුණා. අපි පුතේ බලමු මේ ආකාරයෙන්ම තවත් සරල ගැටලුවක් විසඳ ගන්න. මේ තියෙන පුතේ තව ගැටලුවක්. සෙන්ටිමීටර් 60ක් දිග හරස්කඩ වර්ග සෙන්ටිමීටර් දෙකක් වන ඒකාකාර AB දණ්ඩක් මේ දණ්ඩේ දිග දැන් සෙන්ටිමීටර් 60ක් දිග දණ්ඩක් තියෙනවා. හරස්කඩ වර්ගඵලයේ පුතේ වර්ග සෙන්ටිමීටර් 2යි. දැන් මේ දත්තත් ටිකක් මතක තියෙන්න ඕනේ. ගාණක් කිව නැද්දි ඒ කියන දත්තත් එක්තරා ප්‍රමාණයක් ඔළුවේ මතක තියෙන්න ඕනේ. සෙන්ටිමීටර් 60ක් දිගයි වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර් 2යි. වන ඒකාකාර AB දණ්ඩක් එම වර්ගඵලයේම ඇති සෙන්ටිමීටර් 80ක් දිග BC දණ්ඩක් සමග ඒකක්ෂ වන පරිදි සවි කරනවා. මොකද්ද පුතේ ඒකක්ෂ වෙනවා කියන්නේ? දෙකටම එකම අක්ෂය තියෙන්න ඕනේ. එක දණ්ඩක කෙලවර අනිත් දණ්ඩේ සවි වෙන්න ඕනේ. මොකද B හිදී සංදි කරලා තියෙන්නේ.
ඒවායේ වක්‍ර පෘෂ්ඨය ආවරණය කර ඇත. පුතේ වක්‍ර පෘෂ්ඨ ආවරණය කරොත් අපිට සමීකරණ දාන්න පුළුවන්. වක්‍ර පෘෂ්ඨ ආවරණය කර ඇත. ඊට පස්සේ කියලා තිනවා කැපිටල් A කෙලවර සෙන්ටිගසක 100ද C කෙලවර සෙන්ටිගසක 0ද. ඒ කියන්නේ මැද කෙලවර තියෙන උෂ්ණත්වයක් කියලා නෑ. A කෙලවර සෙන්ටිගසක 100යි අනෙක් කෙලවර සෙන්ටිගසක 0යි. තබෑත දඬු වල තාප සන්නයගතා පිළිවෙලින් මොකද පුතේ දඬු දෙකක් මේක තිබ්බනේ. AB කියලා එක දණ්ඩක් BC කියලා තව දණ්ඩක්. මේ දඬු දෙක වෙනස් දඬු දෙකක්. AB දණ්ඩේ තාප සන්නයගතාවේ 120යි සෙන්ටිග්‍රේඩ් අංශයකට මීටරයට වොට්. ඊට පස්සේ BC දණ්ඩේ 40යි සෙල්සියස් අංශයකට මීටරයට වොට් තමයි තාප සන්නයගතා සංගුණක දෙකක් තියෙන දණ්ඩක්. දැන් පළවෙනි අහලා තිනවා B සංදියේ උෂ්ණත්වය කොපමණද? දෙවෙනි කොටස අහලා තිනවා දණ්ඩ දිගේ තාපයේ සන්නයන ශීඝ්‍රතාවය. ඒ කියන්නේ දණ්ඩ දිගේ තප්පරයකදී තාපයේ සන්නයන ශීඝ්‍රතාවය. හැබැයි හොඳට මතක තියාගන්න තියෙන පුතේ දැන් මේකේ තියෙන එක දණ්ඩක් නෙමේ දණ්ඩු දෙකක් තියෙනවා. දණ්ඩු දෙකක් තියෙනවා. ඒ දණ්ඩු දෙක සම්බන්ධ සංදියේ උෂ්ණත්වයත් අහලා තිනවා. හරි අපි දැන් බලමු පුතේ මේ ගැටලුව විසඳන්නේ කොහොමද කියලා. පුතාලා ගොඩාක් හොඳයි පුතේ ගැටලුවක් එහෙම දුන්නාම මේ දත්ත පොඩි රූපයකට ඇඳලා ඒ රූපේ ලකුණු කරන්න. එතකොට ගාන පිළිබඳ පුතාට පුළුල් අවබෝධයක් එනවා. එතකොට ගාන විසඳන විදිහට වෙන මගකුත් පේනවා. මොකද එතකොට සමහරක් ඒවා දකින්නෙත් ඒ වගේ රූපයක් ඇඳලා සටහන් කරාට පස්සේ තමයි. අපි බලමු පුතේ ඔය කියන විදිහට මේ තියන්නේ දත්ත ටික ලකුණු කරපු රූපය. බලන්නේ රූපේ දණ්ඩ AB දණ්ඩ නිරූපණය කරලා තිනවා. එයාගේ දිග සෙන්ටිමීටර් 60යි. අනිත් දණ්ඩ BC දණ්ඩ සෙන්ටිමීටර් 80යි. AB දණ්ඩේ තාප සන්නයගතාවය 120යි. BC දණ්ඩේ 40යි. A කෙලවර සෙන්ටිග්‍රේඩ් 100යි. C කෙලවර සෙන්ටිග්‍රේඩ් 0යි. බලන්න දණ්ඩේ හරස් කඩ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 2යි. අර මුළු ගානෙම එක තියෙන එක පුතේ එක පොඩි රූපයකින් ඒ සියල්ල පෙන්눔 කරලා තියෙනවා. එතකොට පුතේ ගාන පැහැදිලි. දැන් ඉතින් අපි කොහොමද හොයන්න ඕනේ මේ සංදි උෂ්ණත්වය. ඉතින් අපිට පොඩි කරන ක්‍රමයක් පිළිබඳ ප්ලෑන් එකකුත් එන්න ඕනේ. අපි ගාව සමීකරණයක් තියෙනවා. එහෙනම් අපි මොකක්ද තියෙන්නේ? අර q dot සමානයි ka delta t ට delta t සමීකරණේ ab ට දානවා. පස්සේ bc ට දානවා. දෙන්න සුළු කරොත් අපිට e කියලා තියෙනවා. අපි බලමු කොහොමද ලියන්නේ කියලා. මේ තියෙන්නේ q dot සමානයි ka delta t ට බෙදීම delta l කියන සමීකරණය ab දණ්ඩට දානවා. ab දණ්ඩ දානවා q dot. එතකොට පුතේ කැපිටල් AB දණ්ඩේ තාප සන්නයගතාවය AB දණ්ඩේ හරස් කඩ වර්ගඵලය ඊට පස්සේ බලන්න දැන් AB දණ්ඩේ උෂ්ණතන්තරය ඒ කොහොමද උෂ්ණතන්තරය දැන් A කෙලවර සෙන්ටිග්‍රේඩ් 100යි අපි B කෙලවර උෂ්ණත්වය දන්නේ නැහැ අපි B කෙලවර උෂ්ණත්වය T කියලා ගන්නවා ඊට පස්සේ AB දණ්ඩේ දිග තමයි ඔය ලිව්වේ ආපහු මම BC දණ්ඩට ලියනවා BC දණ්ඩ ලිව්වට පස්සේ BC දණ්ඩේ තාප සන්නයගතා ශීඝ්‍රතාවය BC දණ්ඩේ තාප සන්නයගතා සංගුණකය වර්ගඵල හැබැයි දෙන්නගේ වර්ගඵල සමානයි අන්න BC දණ්ඩේ උෂ්ණතන්තරය ඒක දිගෙන් බෙදුවාම හරි මොකද අපි මැද උෂ්ණත්වයේ T ට කියලා අරගෙන සමීකරණ දෙක ලිව්වා හැබැයි දැන් පුතේ දැන් මේකේදී වැදගත් එකක් තමයි පුතේ අපි ආපහු ගියොත් මේ දණ්ඩ දිගේ දැන් මේක ආවරණය කරලා තියෙනවනේ ආවරණය කරලා තියෙනවා නම් පුතේ එක කෙලවරකින් ඇතුළු තාපය දැන් පිට වෙන කොහෙවත් නැහැ ඒ කෙලවරෙන් ඇතුළු වුණා නම් ඉතින් අනිවාර්යෙන් B හරහා ගිහිලා C වලින් යන්න ඕනේ එතකොට මේකෙදී දණ්ඩ දිගේ තාපයේ සන්නවන ශීඝ්‍රතාවය දණ්ඩු දෙකටම එකයි. ඒ නිසා AB තුලින් තාපයේ සන්නවන ශීඝ්‍රතාවයත් BC තුලින් තාපයේ සන්නවන ශීඝ්‍රතාවයත් දෙකම සමානයි. එහෙනම් අපිට මේ සමීකරණ දෙක මොකද්ද කරන්න පුළුවන් වෙන්නේ? මේ සමීකරණ දෙක අපිට සමාන කිරීමේ හැකියාවක් තියෙනවා. අපි බලමු මේ සමීකරණ දෙක සමාන කරාම අපිට මොන වගේ උත්තරයක්ද හම්බෙන්නේ කියලා. මේ සමීකරණයේ ඔය AB ගේ දත්ත තමයි ඔය තියෙන්නේ ලකුණු කරලා ඉස්සලා අපි සංකේත වලින් දැම්මා. ඔය ටික සමීකරණ දෙක සමාන කරනවා. ka තීට c ඍණ තීට සමාන කරා. සමාන කරාම පුතේ k ab දණ්ඩක 120ක් තියෙනවා. හරස් කඩ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර් 2යි. ඉතින් ඒක දීලා තිබ්බේ වර්ග සෙන්ටිමීටර්නේ. වර්ග මීටර කරන්න නම් 10 ඍණ 2කින් නැත්නම් 10 ඍණ 4කින් වැඩි කරන්න එපයි. ඔව් දැන් ඒක වැඩි නොකරේ පුතේ වම් අත පැත්තේ 10 ඍණ 4කින් වැඩි කරාද දකුණු අත පැත්තේ 10 ඍණ 4කින් වැඩි කරනවා. ඒකට කැපිලා යනවා. ඉතින් දෙකෙන්ම කැපිලා නිසා ඒක වර්ග සෙන්ටිමීටර වර්ග මීටර කරලා නැහැ. නමුත් කරත් කැපිලා යනවා. ඊට පස්සේ උෂ්ණතන්තරය දණ්ඩේ දිග සුළු කරාම පස්සේ මේක එනවා පුතේ සංදියේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 80ක් කියලා අපිට ලැබිලා තිනවා. ඒ කියන්නේ පුතේ මේ කියන විදිහට මේ තීටා සංදියේ මැද උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 80ක් කියලා තමයි අපිට හම්බෙන්නේ. ඒක සංදියේ මැද උෂ්ණත්වය හම්බෙලා තිනවා. දැන් ගානේ අහනවා පුතේ මේ දණ්ඩ දිගේ තාපයේ සන්නයන ශීඝ්‍රතාවය. පුතාලට පුළුවන් AB දණ්ඩ සඳහා සමීකරණයේ තියෙනවනේ q dot සමානයි k delta t එක ඒකට ආදේශ කරලා හොයන්නත් පුළුවන්.
BC දණ්ඩයට ආදේශ කළා හොයන්න පුළුවන්. දෙකෙන් කෝකට ආදේශ කරත් එකම උත්තරේ එන්න ඕනේ. මොකෝ දඬු දෙක හරහාම එකම තාපයක් සම්නය වෙන නිසා. අපි බලමු පුතේ කොහොමද වෙන්නේ කියලා. මේ තියෙන්නේ q dot සමානයි ka c ඍණ t ට වේදී මේ සමීකරණ ආදේශ කරනවා. ඒක 120යි. ඊට පස්සේ ආදේශ කරන k වලාගේ ආදේශ කරා උත්තරේ එනවා 0.8ක් තමයි තාපයේ සම්නයන ශීඝ්‍රතාවය ලෙස මේක අපිට ලැබෙන්නේ. හරි. ඊට පස්සේ පුතේ දැන් ඔය අපි දැන් කතා කරන්නේ දඬු දෙකක්. දැන් මේ ඉස්සලා අපි කතා කරේ පළවෙනි ගානේ තිබුණේ එක දණ්ඩයි. මොකෝ අපි කිව්වේ එක දණ්ඩක එක් කෙලවරක් 100 තිබ්බා, අනෙක් කෙලවර බිඳුවේ තිබ්බා, තාපේ ගැලුවා, දියවන අයිස්කන්ධය ඇව්වා. දැන් දෙවෙනි ගානේ එහෙම නෙමෙයි පුතේ අපි කරේ. දඬු වර්ග දෙකක් සම්බන්ධ කරා. ගොඩක් සමහර පුතේ උසස් පෙළ ගණන් වල මේ දඬු වර්ග දෙකෙන් සමන්විත දණ්ඩට අපි නමක් කියනවා සංයුක්ත දණ්ඩ. දඬු දෙකක් එකතු කරලා හැදපු දණ්ඩ. අපි ඒකට කියනවා සංයුක්ත දණ්ඩ කියලා. ඒ සංයුක්ත දණ්ඩ. ඒ සංයුක්ත දණ්ඩ වෙනුවට පුතේ ලියන්න පුළුවන් සර්වසම තනි දණ්ඩක් තියෙනවා. ඒ සංයුක්ත දණ්ඩේ ගුණ ඒ විදිහම පිළිපදින සර්වසම ගුණ දෙන දණ්ඩක් අපිට නිරූපණය කරන්න පුළුවන්. ඒකට අපි කියනවා සමක දණ්ඩ කියලා. එතකොට සංයුක්ත දණ්ඩේ තියෙනවා තාප සන්නයකතා සංගුණක දෙකක්. නමුත් සමක දණ්ඩේ තියෙන්නේ එක තාප සන්නයකතා සංගුණකය. එතකොට පුතේ දැන් සමක දණ්ඩ කියන්නේ අර සංයුක්ත දණ්ඩට හැම අතින්ම සමාන වෙන්න ඕනේ. මොකෝ සංයුක්ත දණ්ඩේ දිගම සමක දණ්ඩේ දිග වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒක සරසම් වෙන්නේ නැහැ. සංයුක්ත දණ්ඩේ හරස්කඩ වර්ගඵලයේම සමක දණ්ඩේ හරස්කඩ වර්ගඵලය වෙන්නම ඕනේ. සංයුක්ත දණ්ඩ තුලින් තාපයේ ගලා යන ශීඝ්‍රතාවයේම සංයුක්ත දණ්ඩ තුලින් නැත්නම් සමක දණ්ඩ තුලින් තාපයේ ගලා යන ශීඝ්‍රතාවය සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ සංයුක්ත දණ්ඩ තුලින් තාපයේ ගලා යන ශීඝ්‍රතාවයත් සමක දණ්ඩ තුලින් තාපයේ ගලා යන ශීඝ්‍රතාවය සමාන වෙනවා. ඒ සියල්ලම සමාන නම් තමයි ඒ සමක දණ්ඩක් කියලා කියන්නේ. අපිට අන්නේ ගුණාංග හරියන විදිහට ඒ දඬු දෙක වෙනුවට තනි දණ්ඩක් අපිට හොයාගන්න පුළුවන්. ඒ තනි දණ්ඩේ k අපිට පාසෙන් හොයාගන්න පුළුවන්. ඒක හොයාගන්නෙත් පුතේ මෙහෙමයි. දැන් අපි ගාව සමීකරණයක් තියෙනවානේ තාපයේ සම්නයන ශීඝ්‍රතාවය q dot සමානයි ka delta t ට බෙදීම delta l. ඒ සමීකරණය ab දණ්ඩ ලියනවා, bc දණ්ඩ ලියනවා, සමක දණ්ඩ ලියනවා. ඒ ටික සුළු කරාම අපිට මේ සඳහා සම්බන්ධයක් ලබා ගන්න පුළුවන්. ඒකෙදි ගොඩාක් වෙලාට අපි මේ සමීකරණේ උෂ්ණත් අන්තරය උක්ත කළා තමයි හදන්න යන්නේ. අපි බලමු පුතේ කොහොමද ඒක කරන්න කියලා. හරි මේ තියෙන පුතේ ඔය කියන විදිහට q dot සමානයි ka delta t ට delta l. ඒකේ අපි උක්ත කරගන්නවා උෂ්ණත්වය. delta t ට අපි උක්ත කරගන්නවා. උක්ත කරගත්තට පස්සේ සමීකරණය තමයි ලැබිලා තියෙන්නේ. අපි q dot හරස් ගුණ කරාම delta l වලින් වැඩි කරලා ලැබෙන එක. ඊට පස්සේ ඔය උෂ්ණතාන්තරය සඳහා ලැබෙන සමීකරණය ab දණ්ඩට ආදේශ කරනවා. එතකොට එනවා එක පැත්තක් t එක නම් t එක ඍණ θ ඊට පස්සේ අර සමීකරණය ql එක බෙදින් මෙයා. ඊට පස්සේ bc දණ්ඩටත් ඒ සමීකරණ ලියනවා. ඊට පස්සේ සමක දණ්ඩටත් ලියනවා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? ab දණ්ඩයේ ලිව්වේ සමීකරණයයි bc දණ්ඩයේ ලිව්වේ සමීකරණය දෙක එකතු කරාම පුතේ ඒකෙත් වම් අත පැත්තට එන්නේ t එක ඍණ θ දෙක. සමක දණ්ඩෙත් වම් අත පැත්තට එන්නේ t එක ඍණ θ දෙක. ඒ දෙක සමානයි. සමාන කළ හැටිවම අපට එනවා සමක දණ්ඩේ තාප සන්නයකතා සදා ප්‍රකාශනයක් k1 k2 සදා. ඔහම ලබාගෙන සරල සුළු කිරිල්ලක් තමයි මේක තියෙන්නේ. එහෙම ලොකු ගැඹුරු සුළු කිරිල්ලක් නෙමේ. පුතලටත් පුළුවන් දඬු දෙකට වෙන වෙනම ලියලා සමක දණ්ඩ ලියලා ඒ දෙක සුළු කරාම සදා මුළු සමක දණ්ඩ සදා තාප සන්නයකතා සංගුණික ඉතා පාසුවෙන් ලබා ගන්න. හරි. දැන් අපි බලමු පුතේ අපේ පාසලේ දැන් මේ තාප සන්නයකතා සංගුණික සම්බන්ධයෙන් පරීක්ෂණයක් අපිට කරන්න පුළුවන්. ඒ කියන්නේ හොයන්න පුළුවන්. අපිට ගොඩක් වෙලාට පුතේ මේ විදිහයි. දැන් අපි තාප සන්නයකතාවේ සම්බන්ධයෙන් ගැටලු කීපයක් හැදුවා. ඒක ඉගෙන ගත්තා. පුතේ උසස් පෙළ අතීතයේ බොහෝ උසස් පෙළ ප්‍රශ්න පත්‍ර පුතාලා විහුවගත ප්‍රශ්න පත්‍ර ටික පෙරලා බලන්න. නැවතත් මම කියනවා ගත්තොත් පුතේ තාපේ ගත්තොත් විහුවගත ප්‍රශ්න පත්‍රයේ වැඩිම පරීක්ෂණ තෝගයක් ඇවිල්ලා තින්නේ මේ තාප සන්නයනය හොයන පරීක්ෂණය තමයි. ඒ තාප සන්නයනය හොයන පරීක්ෂණය සර්ල් උපකරණයෙන් ඒකෙන් හොයන පරීක්ෂණ තමයි ඇවිල්ලා තින්නේ හොඳ තාප සන්නයක ද්‍රව්‍යයක තාප සන්නයකතාවයේ හොයන පරීක්ෂණය. ඒ උපකරණයට අපි කියනවා සර්ල් උපකරණය කියලා. අපි කොහොමද පුතේ බලමු මේ සර්ල් උපකරණයේ භාවිතයෙන් තාප සන්නයකතා සංගුණකය මේ හොයන්නේ කියලා. හරි. මේකේ තියෙන පුතේ මේ තියෙන සර්ල් උපකරණය. මේ සර්ල් උපකරණයේ තියෙන කොටස් මම වෙන වෙනම හඳුන්වන්නම්. එතකොට පුතාලට හොඳින් තේරෙයි. මේ සර්ල් උපකරණයේ පුතේ තියෙනවා මේ ලෝහ දණ්ඩක්. පුතේ දැන් ගොඩක් වෙලාට අහලා තිනවා මේ පරීක්ෂණයෙන් කරන්න පුළුවන් වෙන්නේ මේ හොඳ තාප සන්නයක ද්‍රව්‍යයක තාප සන්නයකතා සංගුණික සීම පමණයි.
හොඳ තාපසන්නයක ද්‍රව්‍යයක තාපසන්නයක සම්ගුණක සීම පමණයි මේ සර්ල් උපකරණයෙන් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මේකේ භාවිතා කරලා තියෙනවා ලෝහ දණ්ඩ. ඒ ලෝහ දණ්ඩ පුතේ එක් කෙලවරක් සෙන්ටිග්‍රාඩ් 100 හුමාලය මගින් රත් කරනවා. එක් කෙලවරක් සෙන්ටිග්‍රාඩ් 100 හුමාලය මගින් රත් කරනවා. එතකොට මොකද වෙලා තින්නේ? ලෝහ දණ්ඩේ එම කෙලවර රත් වෙනවා. ඊට පස්සේ පුතේ මේ ලෝහ දණ්ඩ දිගේ තාපය සන්නයනය වෙලා යනවා. වම් කෙලවර ඉඳන් දකුණු කෙලවර දක්වා සන්නයනය වෙලා යනවා. පුතේ දැන් මේකේ මේ ලෝහ දණ්ඩෙන් වෙන කොහෙන්වත් තාපය පිට වෙන්න දෙන්නේ නැහැ. ඉතා හොඳ ආවරණයක් තියෙන්නේ. ආවරණ කීපයක් තියෙනවා. එකක් සමහරක් වෙලාවට පුතේ තාප පරිවාරක ද්‍රව්‍යයකින් ආවරණය කරලා තියෙනවා. රෙජිෆෝම් වලින් ඊට පස්සේ ලී ආවරණ පෙට්ටියකුත් තියෙනවා. ඒ නිසා මේක තාපය මේ පරිසරයට හානි වෙන්නේ නැහැ ලේසියෙන්. ඒ තරම් හොඳ ආවරණයක් මේ ලෝහ දණ්ඩට සිදු කරලා තිනවා. එතකොට මේ ලෝහ දණ්ඩ දිගේ තාපයේ සන්නයනයේ වේගෙන දකුණු කෙළවර දක්වා යනවා. එතකොට මේ සන්නයනය වෙන තාපය කවුරුවර ඉවත් කරන්න ඕනේ. මේ සන්නයනය වෙන තාපය ඉවත් කරන්න පුතේ මේ වම් අත පැත්තේ මේ දකුණු අත පැත්තේ කෙළවරේ. දැන් වම් අත පැත්තේ නේ හුමාලේ මගේ රත් වෙලා තියෙන්නේ. දකුණු අත පැත්තේ කෙළවරේ ඔතලා තියෙනවා පුතේ දණ්ඩ වටේටම ඉතා තුනී තඹ නල. ඉතා තුනී තඹ නල ඔතලා තියෙනවා. ඒ තුනී තඹ නල ඔතලා තමයි ගමන් කරන්නේ. ඒ තඹ නල ඔතලා ඒකේ පුතේ ඒ දණ්ඩේ අවසාන කෙළවරේ එනතත් දකුණු අත පැත්තේම කෙළවරේ තමයි සීතල ජලය වන්නේ. මොකෝ උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ පුතේ දැන් ගිය අවුරුද්දට ඉස්සලා අවුරුද්දේත් මේක අහලා තිබ්බා. මේ ජලය එවන පැත්ත පවා අහලා තිබ්බා. හැමතිස්සෙම සිසිල් ජලය වන්නේ ඒ දණ්ඩේ අවසාන කෙළවරේමයි. ඒ කියන්නේ මේක නම් දකුණු අත පැත්තේ කෙළවරේ. එතකොට සීතල ජලය මේ පැත්තෙන් එනකොට දණ්ඩ දිගේ ඔතලා තියෙන තුනී තඹනල ඇතුලෙන් ඒ ජලය ගමන් කරද්දී ඒ ජලය ඒ තඹනල තුලින් තාපය අරගෙන තමයි එන්නේ. එතකොට සීතල පැත්තෙන් ඉඳන් ඇවිල්ලා උණුසුම් පැත්තට තමයි එන්නේ. එහෙම තමයි ඇවිල්ලා තින්නේ. ওই විදිහට පුතේ පරීක්ෂණේ ටික වේලාවක් සිදු කරනවා. හැබැයි මේක ඉතා වැදගත් එකක් තමයි පුතාලා දැනගන්න ඕනේ මේකට මේ ජලය එවන්නේ නිකං කරාමයකට සවි කළා නෙමෙයි. මොකෝ හේතුව පුතේ එහෙම වුණොත් සමහරක් වෙලාවට මේ ජල ප්‍රවාහයේ ශීඝ්‍රතාවය වෙනස් වෙන්න පුළුවන්. අපි හිතමු නිකං කරාමයකට සවි කරා නම් ඒ කරාමෙන් ආවා. වෙන කොහේ හරි කරාමයක් එම විවෘත කරොත් ඒ කරාම වලින් ජලය ගැලීම නිසා මේකේ ශීඝ්‍රතාවය වෙනස් වෙන්න පුළුවන්. එතකොට පරීක්ෂණය සම්පූර්ණයෙන්ම අසාර්ථකයි. ඒ නිසා අපි මේකට ජලය එකතු කරන්න පුතේ නියත පීඩන මට්ටම් උපකරණයක් කරා. ඒකේ විශේෂත්වය තමයි එම උපකරණය හරහා ජලය එව්වොත් මේ උපකරණය තුලින් නැත්නම් තඹනල තුලින් ජලය ගමන් කරන්නේ ඒකාකාර ශීඝ්‍රතාවයෙන්. හැබැයි නියත පීඩන මට්ට උපකරණය හරහා නැතුව එව්වොත් ඒ වැඩේ කරගන්න හම්බෙන්නේ නැහැ. හැමතිස්සෙම ඒ නියත පීඩන මට්ට උපකරණය හරහා එවන්න ඕනේ. එතකොට මොකක්ද තියෙන්නේ? ඒකාකාර ශීඝ්‍රතාවයෙන් තමයි එන්නේ. එතකොට මොකක්ද තියෙන්නේ? සීතල පැත්තෙන් ඇවිල්ලා අර දණ්ඩේ ගමන් කර තාපය අරගෙන පිට වෙලා යනවා. පුතේ පරීක්ෂණය ඔහොම ටික වේලාවක් සිද්ධ වෙන්න ඉඩ හරින්න ඕනේ. මොකෝ හේතුව පරීක්ෂණ පටන් ගන්න වෙලාවේ මේක දණ්ඩ උෂ්ණතතින් අනවරත් තත්ත්වයට පත් වෙලා නැහැ. ඔහොම ටික වේලාවක් මේක පරීක්ෂණයේ සිදු වෙන්න හැරියාම ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ උෂ්ණතතින් අනවරත් තත්ත්වයට පත් වෙනවා කියලා. උසස් පෙළ ප්‍රශ්න පත්‍රයකට එහෙමත් අහලා තියෙනවා. ඔබ කොහොමද දැනගන්නේ මේ දණ්ඩ උෂ්ණතතින් අනවරත් තත්ත්වයට පත් වෙලාද කියලා? ඒ දැනගන්න පුතේ මේකේ තියෙන උෂ්ණතමාන හතරක්. මේ උෂ්ණතමාන හතරෙහි පාඨාංක ආරම්භයේදී මේ තාපයේ ගැලීමත් එක්ක පොඩි පොඩි වෙනස්කම් වෙන්න පටන් ගන්නවා. නමුත් උෂ්ණතතින් අනවරත් තත්ත්වයට පත් වුණාට පස්සේ පුතේ මේ උෂ්ණතමාන හතරෙහිම පාඨාංකය කාලය සමග වෙනස් නොවි නියතව පවතින පටන් ගන්නවා. මේ උෂ්ණතමාන හතරෙහිම පාඨාංක කාලය සමග වෙනස් නොවි නියතව පවතින පටන් ගන්නවා. අන්න එතකොට අපි හිතනවා මෙය උෂ්ණත් අතින් අනවරත් තත්ත්වයට පත් වෙලා කියලා. අන්නේම උෂ්ණත අතින් අනවරත් තත්ත්වයට පත් වුණාට පස්සේ පුතේ මේකේ අර ජලය ඇතුළු කරන කෙළවර නෙමේ අනිත් කෙළවරින් අපි කිසියම් කාලයකදී එකතු කරන ජලස්කන්ධයක් මැන ගන්නවා. මිනුම් සරාවක් අරගෙන විරාම කටිකාවකුත් අරගෙන යම් ද්‍රව ස්කන්ධයක් එකතු වීමට ගත වන කාලය අපි මැන ගන්නවා. හැබැයි අනවරත් අවස්ථාවට පත් වුණාට පස්සේ අපි කාලය මැන ගන්නවා. කාලය මැන ගත්ත පස්සේ අපිට දැන් දන්නවා කිසියම් කාලයකදී ආවේ ජල ස්කන්ධය කීයද කියලා. එතකොට දැන් මට පුළුවන් මෙන්න මේ අදහස ගන්න. මේ පරීක්ෂණයේ පුතේ තව එකක් තමයි මේ දණ්ඩේ විස්කම්භය අපි වර්නියර් කැලිපරයක් භාවිතයෙන් අපි මැන ගන්නවා. මේ දණ්ඩේ විස්කම්භය වර්නියර් කැලිපරයක් භාවිතයෙන් මැන ගන්නවා. ඒක මනින්නත් මේකේ දණ්ඩේ එක්තරා ස්ථානයක් තියෙනවා. මේ උෂ්ණතමාන දණ්ඩේ උෂ්ණතමාන දෙක අතර පරතරය මීටර් කෝදුවකින් මැන ගත්තාම අපිට ප්‍රමාණවත්. මොකද සෙන්ටිමීටර් 10ට වඩා වැඩි නම් මීටර් කෝදුවේ මැන ගැනීම ප්‍රමාණවත්. එතකොට පුතේ ඒ දත්ත ටික අපිට ලබා ගත්තට පස්සේ අපිට පුළුවන්
දණ්ඩ දිගේ තාපයේ සන්නයන ශීඝ්‍රතාවය දණ්ඩ දිගේ තාපයේ සන්නයන ශීඝ්‍රතාවය මොකද වෙලා තියෙන්නේ? තුනි තඹනල තුලින් ගමන් කරන ජලය තාපයේ උරා ගන්නා ශීඝ්‍රතාවයට සමානයි කියන සම්බන්ධතාවය අපට ලබා ගන්න පුළුවන්. පුතාලට මේක පරීක්ෂණය කරන්න පුළුවන්. ඉතාමත් පහසු එකක්. ඒ වගේම පුතේ දැනගන්න තියෙනවා මේ පරීක්ෂණයේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඉදිරියේදී මේ පරීක්ෂණයේදී මේ උෂ්ණත්වමාන සම්බන්ධයෙන් මොකෝ පරීක්ෂණයේදී මේ රසදිය අපේ පාසල් විද්‍යාගාරයෙන් අයින් කරන්න තියෙන නිසා බොහෝ විට මේ රසදිය භාවිතා කරලා මේ පරීක්ෂණයේ මේ මයින්ඩ් වෙන්නේ නැහැ. මම හිතනවා පුතාලට අපේ මේ තාප සන්නායකතාවයේ පාඩම ඉතා හොඳින් තේරුම් ගන්න ඇති. අපි තාප සන්නායකතාවය කියන්නේ මොකද්ද? තාප ප්‍රචාරණය කියන්නේ මොකද්ද? ඒකේ ගැටලු සහ මේ උසස් පෙළදී අපිට කර දෙන පරීක්ෂණයේ සම්බන්ධයෙන් ඉතා හොඳින් අපට මේ දැනගන්න පුළුවන් වුණා. පුතාලත් මේවා සම්බන්ධයෙන් ඉතා හොඳින් පරීක්ෂණ කරලා මේ වැඩිම ප්‍රශ්න සංඛ්‍යාවක් ඇවිල්ලා තියෙන පාඩමත් මේකයි. ඒ නිසා උසස් පෙළ විභාගය ඉතා හොඳින් ජය ගන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් පුතාලා හැම දිනාටම ආයුබෝවන්.